समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති එවං හිතේ බාහිය සික්කිතබ්බං තී. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් මේ ස්ථානයට එකතු පාදා වෙලා සූදානම් වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමෙන් අනතුරුව විභාගාතයේ දුවන සත්වයන්ට තමන්ගේ ජීවිත සජීවී කරගන්න, තමන්ගේ ජීවිත සක්‍රිය කරගන්න, තමන්ගේ ජීවිතයට අර්ථයක් එකතු කරගන්න, බොහෝ සෙයින් උපකාරී වන, එකම පිළිසරණ වෙන, එකම පිහිට වෙන, එකම රැකවරණය වෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ හදමඩලින් ප්‍රභව වෙලා ලෝකයට එළියට එන උතුම් වූ සද්ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. අද ඔබ මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව ඔබට විතරක් නෙමෙයි, ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා රූපවාහිනී නාලිකාව හරහා ධර්ම දානමය පින්කමක් විදිහට ධර්ම දානය කරවන්නට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. හොංකොං දේශීය පදිංචි තිලින තලගල මහත්මයා, අචිරා තලගල මහත්මිය, යුවීන් චේතික තලගල කියන චූටි පුතුණුවන් ඇතුළු ඒ පවුලේ ඥාති මිත්‍ර හිත මිත්‍රාදීන් එකතු වෙලා අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දී ඇති බව. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය සත්වයකට හෙනකම් ඒ සත්වයා නිකන් හරියට පණ නොදීපු රොබෝ කෙනෙක් වගේ කියලාමයි මට හිතෙන්නේ. මොකද ගත කරපු අජීවී ජීවිතයත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ ලැබීමෙන් පෙරළුණා වූ සජීවී ජීවිතයත් ප්‍රත්‍යක්ෂා කරන බලනකොට අපි අපේ ජීවිතම ප්‍රත්‍යක්ෂා කරලා බැලුවත් අපේ ජීවිතත් එක්ක බාහිර ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත සංසන්දනය කරලා බැලුවත් සාපේක්ෂභාවය අනුව අපිට පේනවා මේ ලෝකයේ මේ ජීවත් වෙන කොට්ටාස ඇතුලේ සජීවී සහ අජීවී කියලා කොට්ටාස දෙකක් ඉන්නවා. මේ සජීවී අජීවී කියන කොට්ටාස දෙක පණ ඇති පණ නැති කියන එකටත් වඩා ධර්මයේ හික්මුණු සහ ධර්මයේ නොදන්නා කියන විදිහට බෙදාගත්තොත් අපිට මේක අවබෝධ කරගන්න ලේසියි. පින්වත්නි, ධර්ම මාත්‍රයක් ජීවිතේ නැති ජීවිතය ඒක මල ජීවිතයක්. ඒක වඳ ජීවිතයක්. ධර්මයෙන් වඳයි. නේ, ඒකනේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ ආදිත්ත පරයය සූත්‍රයේ මට මතක විදිහට මේ බුද්ධ ශාසනයේ යම්කිසි භික්ෂුවක් නිදා ගන්නවා නම් ඒ භික්ෂුව බුද්ධ ශාසනයේ වඳ කෙනෙක් කියනවා. බලන්නකො මේ උපමාවේ දරුණුකම. කියන්නේ කවුරු හරි කෙනෙක් මේ ශාසනයේ දැන් දවල්ට ඔය පිටුතුලා හිතනවා ඇති ස්වාමින්වහන්සේලා දානි වළඳලා මොකක් කරනවා කියලා. ඉතින් සතපෙනවා ඇති කියලා. එහෙම නැහැ. ඒක මේ පහුකාලීනව ටික ටික ඉතින් මේවා වීරිය බාල වෙනකොට වෙන දේවල්. නමුත් භික්ෂුවක් දවල්ට නෙමෙයි. නේසජ්ජිකංගය කියලා දුතාංගයක් තියෙනවා. සයිනාසනම් පටික්කිප්පාමි
නේසජ්ජිකංගං සමාදියාමි කියලා රැයටත් නිදා ගන්න නැති භික්ෂුන් වහන්සේලා ඉන්නවා. හරි. අදටත් සමහරක් විට වීරිය වැඩිකමට වීරිය කලියුතුකමට බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ ජීවිතේ නිකන් ගෙවිලා යනවනි කියලා කල්පනා කරලා නේසජ්ජිකංගං සමාදියාමි කියලා පිට බිත්තියක හේතු කරන්නේ නැතුව භාවනා කරන යෝගාවචර භික්ෂුන් වහන්සේලා ඉන්නවා. දවල් නිින්දගෙන කවර කතාවදනේ. එයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා තියෙනවා කෙනෙක් මේකේ නිදියනවා නම් ඔහුට මම වඳ කෙනෙක් කියලා කියනවා කියලා. මොකෙන් වඳද? දැන් ඔය පිංගුතුල්ල වඳයි කියලා කියන්නේ මේ වෙන එකකට නිකන් බාහිර සමාජයේනේ නේ. ඒක අනිත් පැත්ත අවිද්‍යාව. හරි? විද්‍යාව කියලා කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ පින්වත්නි නිදා ගන්න වෙලාවෙත් එයා මෙන්න මේ ධර්මකාරණාවක් හොයලා ඒ ධර්මකාරණාවන් Tamanගේ ජීවිතයට ගලප ගන්නවා නම් අන්න ඔහුට මේ ලැබිච්ච ජීවිතය පරිපූර්ණ අර්ථ සහිත ජීවිතයක් බවට පත් වෙනවා. ආර්යානං දස්සාවි ආර්යයන් වහන්සේලා දකින. දැන් අනිත් පැත්තට කියනෝනේ ආර්යානං අදස්සාවි. ආර්ය ධර්මයේ නොදකින. මේ ආර්ය ධර්මයේ නොහික්මුණු අකෝවිදෝ සත්පුරුෂයන් නොදක්නා කෙනා එයාගේ වැඩක් නැහැ පින්ගත්නි. දැන් ওই පින්තුල ජීවිතේ කල්පනා කරලා බලන්න බහුතරයක් දෙන සමහර යහපත් මිනිස්සු ඉන්නවා. අපි ගත්තොත් බොහොම යහපත් අය ඉන්නවා. හැබැයි ඔවුන්ගේ ජීවිතේ මොකක් නැද්ද? ධර්මය කියන එක නෑනේ. කියන්නේ ධර්මය දන්නේ නෑ. ඔක තමයි ඇත්ත. දැන් ওই පින්තුල්ල වුණත් අපි මෙහෙම කතා කළාට කොච්චර නමුත් මේ ධර්මයේ තියෙන ප්‍රායෝගික ප්‍රතිපදාවේ හික්මීම කියන එක පින්වත්නි හරිම අඩුයි. ඔය පින්වත්තුල්ලා ඔය හිතන් ඉන්න මේ බයිනව නෙමෙයි. ඔය පින්වත්තුල්ලා ඔය හිතන් ඉන්න තැන නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. ඕක නිකන් සාම්ප්‍රදායික අපි කියන්නේ ට්‍රැඩිෂනල් එකක්. ඒක සම්ප්‍රදායක්. නිකන් මේ පන්සලකට ඇවිල්ලා වැඳලා පුදලා පත් කඩයක් කළලා බෝකොලයක් ඇහිඳලා යන්නේ ඒක නෙමෙයි බුදුදහම. මලක් කඩලා පහන් තිරයක් තියලා හඳුන් කුරක් පූජා කරන එකම නෙමෙයි බුදුදහම පින්වත්නි. ඊට වඩා දෙයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒකනේ බාහ්‍ය අද සූත්‍රය දේශනා කරන්න ගත්ත. අහලා තියෝ පින්තුල ගාතාව දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති. කාටද කියන්නේ මේක? බාහ්‍ය දාරුචීරියට කියන්නේ. කිප්පබිඤ්ඤාලාභීන් අතර අග්‍රස්ථානීය ලැබුවානේ. ගාථාව ඉවර වෙනකොට කෙලස් ධර්මයන්ගෙන් හිත ප්‍රහීන වුණා. මේ බාහ්‍ය බුදුරජාණන් වහන්සේ ගාවට එනකොට භාග්‍යවතුන් වහන්සේ මේ ගමට වැඩලා ඉන්න පින්ඩපාතේ. බාහ්‍ය පළවෙනි පාර මහනවා ස්වාමීනි මට බණ ටිකක් කියන්න පුළුවන්ද? භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරනවා මේ පුද්ගලයා දැන් මේ මාව දැකලා බුද්ධ ප්‍රීතියෙන් වෙලී ගිහිල්ලා ඉන්නේ අංක 1. එතකොට මේ අධික ප්‍රීතිය නිසා මං බණ කිව්වට මෙයාට මේ වෙලාවේ ධර්මයේ යන්නේ යනවද? යන්නේ නැහැ. ඒ නිසා පළවෙනි පාර ප්‍රතික්ෂේප කළා. ඇතමෙක් කියනවා පුරාණාචාර්යවරුන් වහන්සේලාම මාන්‍ය බින්දින්නත් එහෙම කළා ධර්ම රසය ඇති කරවන්නත් එහෙම කළා කියලා. හැබැයි මේ අටුවා විසිපත් කරලා තියෙනවා බුද්ධ ප්‍රේතෙන් පිනාගිල්ල හිටපු බාහියට බුද්ධ ප්‍රේතය නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරා නම් යන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි වුණත් ඌමනාවට වඩා ප්‍රීති උපදවා ගත්තොත් දැන් ඔබට තේරෙනවද මම මේ කියන කතාව? මෙතන ධර්ම අවබෝධයට බාධාවක් තියෙනවද නැද්ද? තියෙනවා. බුදුරජාණන් වහන්සේ කවදාවත් කොතනවත් කියලා නෑ මේ මෙහෙම කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නෙම සත්වයාට ධර්ම අවබෝධය කරන්න. එතකොට සත්වයා විදියට ඔබ ශ්‍රාවකයෝ විදියට අපි මොකද කළ යුත්තේ? ඒ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කිරීම. හැබැයි ඇත්තටම මගේ පින්වත්නි ත්‍රිපිටක ධර්මයක් තියෙනවා. සූත්‍ර 21000ක් ස්කන්ධ වශයෙන් තියෙනවා. අභිධර්මයේ 42000ක් තියෙනවා ස්කන්ධ වශයෙන්. විනය ගත්තොත් 21000ක් තියෙනවා. පරිවාර ග්‍රන්ථ, අටුවා, ටීකා, ටිප්පණි නේ. ඉතින් මේවා කියවලා නැතුව මේ ධර්මයේ ගැන හොයන්නේ නැතුව මේ ධර්මයේ හැසිරෙන්නේ නැතුව මම දන්නේ පින්ගනි ඔබ මේ පාරත් මේ විදිහටම ටිකක් ගියයි ඔබට කුසල් ටිකක් රැස් වෙයි සංසාර ජීවිතේ ටිකක් කල් සුවපත් වෙයි ආයිත් සැරයක් සාංශාරික ජීවිතයට වැටිලා මේ නොනිමි සංසාරේ අතරමං වෙන්න උනහම තේරෙයි. අපි කලින් ඕන තරම් බණ අහලා තියෙනවද නැද්ද ජීවිතේ? තියෙනවනේ. සාංශාරික ජීවිතය අහලා නැද්ද? තියෙනවා. හැබැයි තවමත් මේ කෙලස් කන්දෙන් එතර වෙන්නට බැරි වුණේ කුමක් නිසාද?
ධර්මයේ ඇහුවා ධර්මයේ හැසිරුණා නේද අම්මා පින්කම් කළා අර වකලා කටින පින්කම් කරලා ඇති කුටි පූජා කරලා ඇති සිවුරු පිරිකර පූජා කරලා ඇති හැබැයි ධර්මය කියන එක ප්‍රායෝගිකව එකතු කරගත්තේ නැති නිසා අතහැරිය යුත්ත අතහැරියේ නැති නිසා ස්කන්ධවල මුලා වෙවි ආපු සංසාර ගමනේ එක අම්බලමක ආයි නැවතිලා ඒ තමයි මේ මනුස්ස ජීවිතය දැන් මේකේ ඔන්න දැන් මේක අම්බලමක් දැන් මේක ශාලාව කියලා හිතන්න මේ ශාලාවට ඔය පිංගුතුලාව ස්ථීරව නවතින්නද නැත්නම් වැඩි ඉවර වෙලා යන්නද වැඩි ඉවර වෙලා යන්නේ නේ මනුස්ස ජීවිතය කියන ශාලාව ගන්න මේකට පැය දෙකකට ආවා මනුස්ස ජීවිතය කියන ශාලාවට කොච්චර කාලයකටද පැය ගාණින් හදලා බලන්නකෝ ඕන්න දවසට පැය 24යි අවුරුද්දට 360යි 10ක් හිටියොත් දවස් 3600යි ඉතින් නේද 3600ව ගත්තත් කීයද අවුරුදු 50ක් කිය 100ක් ජීවත් වුණත් 36000යි දවස් 36000යි පැය ගානට ඕන නම් වැඩි කිරීම 24 දාන්න තේරෙනවද මේ පොඩි කාලයකට ආපු මනුස්ස ජීවිතේ දැන් මේ අම්බලමේ පින්වත්නි මේ ජීවිතේට රැවටෙන්න එපා ඒකයි මේ කියන්නේ මේ ජීවිතේ මේ බෙරින්ද යාන වාහන දුවා දරුවා නොවනේ මේ ජීවිතේ ඕවා ටික දවසකින් තව අතාරින්න වෙනවා ගැරන්ඩියෙක් හැවක් අතෑරලා යනවා වගේ සර්පෙක් Tamanගේ හැව අතෑරලා දාලා යනවා වගේ තව ටික දවසකින් මේ මනුෂ්‍ය හැව කියන එක අපිට අරින්න වෙනවද නැද්ද? අරින්න වෙනවා. මේ කයේ අවසානය තමයි පින්වත්නි සොහොන. පැහැදිලිද? සොහොනට දාලා අපිට මේ ජීවිතෙන් යන්න වෙනවා. දැන් ওই පින්වතුන්ට ගියාත්මේ අම්මව මතකද? ගියාත්මේ තාත්තව? ගියාත්මේ දරුවෝ? ගෙවල් දොරවල්? නෑ. එහෙනම් මේ බලන්න. මේ ආත්මින් අම්මලා තාත්තලා ගෙවල් දොරවල් ඔබට ඊළඟ ආත්මෙට මතක් වෙයිද? එහෙනම් මේ ඔක්කොම දැන් ගිය ආත්මේ අම්මා තාත්තා ගැන අපිට හැඟීමක්වත් නෑ වගේ මේ ආත්මින්න මේ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිත මිත්‍ර ආදී ගැන හැඟීමක් තියෙදි ඊළඟ ආත්මෙ වෙද්දී නෑ තේරෙනවද යන්න වෙනවා කියලා මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතායිද තතා අහං මරිස්සාමි මරණං මමහෙස්සති මහත් වූ සම්පatti චක්‍රවර්ති සම්පatti තිබ්බනේ ධර්මාශෝකලා දුටු ගැමුණු රජතුමන්ලා මේ ඔක්කොටම මොකක් වුණාද කවුරු මේගොල්ලෝ කවුරු අරන් ගියාද මරණي අරන් ගියානේ පින්වත්නි. තත අහං මරිස්සාමි. එහෙනම් ඒ විදියට මාත් මැරෙනවද නැද්ද? මැරෙනවා. කල්පනා කරන්න. පින්වත්නි මේ ජීවිතය නැලවෙන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි. මේ ජීවිතේ සතුටු වෙන්න දෙයක් නෑ පින්වත්නි. මේ ලැබිලා ඉන්න ඔක්කොම දේවල් මේවා තව ටික කාලෙකින්, තව අවුරුදු 20කින්, 30කින්, 10කින්, 5කින්, 3කින්, 2කින්, 1කින් සමහරක් විට හෙට සමහරක් විට අද අපිට මේ ජීවිතය අතහැරෙන්න පුළුවන්. එහෙනම් මේ ජීවිතේට ලෝභ බැඳ බැඳ ඉඳලා වැඩක්? එහෙනම් බඳින්න ඕනේ මොන ජීවිතේටද ලෝභ? ඊළඟ ජීවිතේට. ඊළඟ එකක් නැති වෙනවනේ. සංසාරේ කොච්චර ජීවිත ලැබුණත් ඒ ජීවිත ටික නැති වෙන නිසා මේ ඉපදී මෙරි යන සංසාර ජීවිතේ පින්වත්නි මහ දුකක්. ඒක තේරුම් ගන්න. මේකේ දුක මෙන්න මේ නිසයි. දැන් ওই පින්තුරට හිතේ ස්වාමීන් වහන්සේ අවුලක් නැහැනේ මෙරි හරි ආපහු උපදිනවනේ. එහෙමත් හිතෙන්න පුළුවන්. ආයිත් උපදිනවනේ. ආයිත් උපදින්න වෙන තැන් ගැන ධර්මයේ සඳහන් කරනවා. ලෝක තල විදියට 31ක් පෙන්නනවනේ නේ. සතර අපායත්, මනුෂ්‍ය ලෝකයත් 5යි, දිව්‍ය ලෝක 6යි 11යි, බ්‍රහ්ම ලෝක 20යි. රූපාවචර 16යි, අරූපාවචර 4යි. ඔක්කොම 31යි. හදීසියවත් ගිහිල්ලා අවීචි ආදී නිරේකට වැටුණා. කල්පයක් නිරේ පැහෙන්න වෙන අකුසල් තියෙනවා. බොහෝ කාලයක් අජාසත් රජතුමා ගැන සිහිපත් කරනවා අවුරුදු 60000ක් නිරේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවුණටත් පස්සේනේ අජාසත් නිරේට යන්න ඕනේ. කියන්නේ දැන් තාම කීයද ගෙවිලා තියෙන්නේ? තාම 2500යි. අවුරුදු 2500ක් කොහොම පොඩිදනේ? අවුරුදු 60ක් මනුස්ස ජීවිතය ගත කරගන්නෙත් හරි අමාරුයි. කොහොමද අවුරුදු 30000ක් විතර දැන් 2500ක් ඉවරයි. තව කීයක් අජාසත්තට යටට යන්න තියෙනවද? තව 27500ක් යටට විතරක් යන්න තියෙනවා. ඊට පස්සේ උඩට එන්න ගන්න. යටට 30000යි උඩට 30000යි 60000ක් අවුරුදු කියලා ඉසේපත් කරලා තියෙන අටුවාව. හිතා ගන්න පුළුවන් මේ සංසාරේ තියෙන භයානකම. හොඳයි. ඊළඟ පාර දිව්‍ය ලෝකයකට වගේ පැන ගන්න පුළුවන් වුණා. පඩි ෂේප් එකක් තියෙනවානේ. මේකයි භයානකම. ඊළඟ පාර ප්‍රශ්නයක් නැති වෙයි. ඇත්ත. හැබැයි
ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙලා වැරදිලාවත් ආයෙත් මනුෂ්‍ය ලෝකෙට ආවොත් ඒ වෙනකොට ඔබට මේකේ ලැබෙන්න තියෙන ලොකුම සම්පත්තිය නේ. මොකද්ද? බුද්ධ කියන සම්පත්තිය නේ. ධම්ම කියන සම්පත්තිය නේ. සංඝ කියන සම්පත්තිය නේ. ඒ නිසා අන්ධයෝ වගේ ජීවත් වෙන්න වෙනවා. පවක් පිනක් ගැන දන්නේ නේ. හොඳක් නරකක් ගැන දන්නේ නේ. ඉස්සරහට එන්නේ අමුතු කාලයක් නේ පින්වත්. දැන් මේ කාලෙම මේ මෙච්චර අධර්ම රාගයේ තියෙනවා නම් නේ. විෂම ලෝභයේ තියෙනවා නම් මිච්ඡා ධම්ම පරේතාව කියන මිත්‍යා ධර්මයන් ඇසුරු කිරීමේ ආශාවන් තියෙනවා නම් හිතන්න තව අවුරුදු 2000කින් විතර මේකට පහළ වුණොත් කොච්චර පිරිහිච්ච සමාජයකද පහළ වෙන්නේ. කොච්චර මේ සමාජය දැන් පිරිහිලා. සමාජයක් වශයෙන් සමස්ත සමාජයම පිරිහිලා ගිහිල්ලා. ආයිත් සැරයක් ඔබ මේ වගේ තැනක උප්පත්තිය ලැබුවොත් අන්න ඒ ජීවිතයේ අකුසල් රැස් කරගෙන කාමයන් පස්සේ මුලා වෙලා දෙවනි ජීවිතේ තුන්වෙනි ජීවිතේ නෙමෙයි හතරවෙනි ජීවිතේ ඉඳන් ආයිත් සංසාර ජීවිතේ පැටලෙන්න වෙනවා. මේකේ ප්‍රශ්නේ තමයි ආයිත් ඔබට ඊතර වෙන්න ඕනි කියලා හිතුණත් ඊතර වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතිකම. ඒ නිසායි මේ මනුස්ස ජීවිතයට කිව්වේ ෂණ සම්පත්තිය කියලා. ඇයි මේකට ෂණ සම්පත්තිය කිව්වේ? පින්වත්නි මේ ඔක්කොම එකට එකතු වීම ෂණ මේ ෂණය. කොයි ෂණයද? මේ ෂණයක් කියන්නේ තප්පරයක් කියන එකට නෙමෙයි මේකේ. අවුරුදු මේ 60 ගන්නකො. මේ 60 කියන්නේ පින්වත්නි සාංශාරික ජීවිතෙත් එක්ක බලනකොට මේක ෂණයක්. මේ ෂණ මාත්‍රය බුද්ධෝත්පාද කාලයක් ලැබිලා, සද්ධර්ම ශ්‍රවණය ලැබිලා, කල්යාණ මිත්‍ර සේවනය ලැබිලා, අපිටත් මනුස්ස ජීවිතයක් ලැබිලා, අපි ඒකේ හැසිරෙන මිනිස්සුත් බවට පත් වෙලා මේ සම්පත්‍ති ඔක්කොම ලැබිච්ච ෂණයට කියනවා ෂණ සම්පත්තිය කියලා. මෙවැනි ෂණ සම්පත්තියක් ආයිත් සංසාර ජීවිතේ ලැබෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා පින්වතුනි ඔය ගිහි ගෙවල් වල ජීවත් වෙන ගමම්ම ඔය පින්වතුන්ලා මේ ධර්මයේ පැත්තට එන්න. මේ ධර්මයේ පිළිබඳව කල්පනා කරන්න. මේ යන්න තියෙන සංසාරික ගමනේ භයානකම ගැන දකින්න. මරණකන් ජීවත් වෙන ජීවිතේ මොකටද මම මේ පෝෂණය කරන්න කියලා දකින්න. මේ වගේ ආස්වාදයක් තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි ආදීනවෙම බහුලයි. ඒකයි කිව්වේ සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති. යමෙක් මෙන්න මේවා නිවැරදි ආකාරයෙන් දැනගත්තොත් අයං උච්චති රාද අරිය ශාවකෝ සෝතාපන්නෝ. අන්න ඒ වගේ ශ්‍රාවකයන්ට කියනවා සෝතාපන්න භාවයටපත් වුණා කියලා. මොනවද දැනගත්තොත්ද? රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයේ ආස්වාදයට, ආදීනවයට, නිස්සරණයක් දැනගත්තොත්. එයාට කියනවා යථා භූතං පජානාති. මනාව දැනගත්තොත් අයං උච්චති රාද මෙන්න මේගොල්ලන්ට කියනවා අරිය ශාවකෝ, මේ අරිය ශ්‍රාවකයාට සෝතාපන්නෝ, සෝවාන් ඵලයටපත් වුණා. අවිනිපාත ධම්මෝ ආයිත් අපායට වැටෙන්නේ නැත්නකටපත් වුණා. නියතෝ සම්බෝධි පරායනෝ අනිවාර්යෙන්ම රහත් භාවය දක්වාම යන කෙනෙක්. බලන්නකෝ. දැන් එතකොට ඔබට තියෙනවා කතාවක්. මේ බණහල ගෙදර යන්නේ කන මේ කතාව. මේ රූපයේ ආස්වාදය දැකලා ආදීනවේ දැකලා ආස්වාදයෙන් මිදෙන්න ආදීනවේ කියන එක අතහරින්න ඔබේ හිත සකස් කරගන්නකම් දැන් මේ කොච්චර කිව්වත් ඔය පිඟුතුල දැන් අතහරින්නේ නැහැ නේ මේක. ඔය පිඟුතුල කල්පනා කරනවා ආමුද්‍රෝ කියන කතාව ඇත්තේ වුණාට ගෙදර වැඩ ටිකක් ඒ ටිකත් ඉවර කරලා අතහැර ගන්න තමයි කල්පනා කරන්නේ. එහෙම නෙමෙයි. මේ පණිවිඩය ඇහෙද්දිම නුවණ මෙහෙවන්න. මේ පණිවිඩය දැනෙද්දිම නුවණ මෙහෙවන්න. මෙතන මේක අතහරින්න. මේ අපේක්ෂාව අතහැරියාම ආයෙ එළිය ගිහිල්ලා මේ භාවනා කර කර ඉන්න දෙයක්වත් සමහරක් විට නෑ. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛා පුප්පං මිලායාති යතා ඉදම්මේ කියලා මේ කායෝ තථායත විනාශ භාවං කියලා කියනවා. මගේ කයත් මේ විදිහට විනාශ වෙනවා කියලා කියනවා. පුතා ගෙදරට වෙලා මැරිච්ච මිනිහෙක් වගේ මෙහෙම අත් දෙක බැඳගෙන හිටියොත්. ඔක දකින්න අම්මා. මොකක් කියන්නේ? අනේ මගේ පුතා මරණ සතිය වඩනවා කොච්චර හොඳයිද? එහෙම කියනවා. ඔය මොකද ඔය කරන්නේ නේද? බස්නාහිරට ඇඳ දාගන්නේ නැහැ. හරි ලොකු ප්‍රශ්න. හැබැයි ගාතාව නම් මහා අයියෙන් සජ්ජායනා කරලා කියනවා. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේ බියසම්ප කම්පියෝ කියලා උදම්මනනවා. පොඩි ප්‍රශ්නයක් එන්න ඕනේ බලන්න ජීවිතේට. කඩාගෙන වැටිලා කෝච්චියට පැනලා බෙල්ල වල දාගෙන නවතින්න කෝ යතින්ද කීලෝ පටවින් සිතෝසියා. එනිසා පින්වත්නි මේක සජ්ජායනා කර කර ඉන්නවත් රංගපපා ඉන්නවත් ලැබිච්ච දහමක් නෙමෙයි. ඔබ මේ ධර්මයට අනුගත වෙලා
අතහැරිය යුත්තේ අතහරින්න. මම කියන නිසා අතහරින්න එපා. බුදුරජාණන් වහන්සේ කියපු නිසා අතහරින්නත් එපා. ඇයි මේ මනුස්ස ජීවිතේ මගේ නම් මේකේ තීරණ ගැනීමේ අයිතිය කා සතුද? ඔබ සතුයි. ඔබ මේ කියන එක කල්පනා කරන්න. ඔබ මේ කියන කතාව තේරුම් ගන්න, තේරුම් අරගෙන සරුයි නම් දුවන්න, નિසරුයි නම් අතහැරලා දාන්න. අන්න ඒකයි බාහියට කිව්වේ. බාහිය දිත්තේ දිත්තමත්තං භවිස්සති. මේක ටිකක් ගැඹුරු කාරණාවක්. මේක ඇහෙනවා හරිම ඇහෙනවා. මේ ගාතාව නම් ඇහෙනවා. හැබැයි මේකේ අර්ථ විවරණ ඇහෙනවා හරිම අඩුයි. දිත්තේ දිත්තමත්තං භවිස්සති. දැක්කොත් දැක්කා පමණයි. මොකද්ද පින්වත්නි ඒ කියන්නේ? දැක්කොත් දැක්කා පමණයි කියන්නේ මොකද්ද? ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් පින්වත්නි මේ දැක්කොත් දැක්කා පමණයි ඕනෑම රූපයක් දකිනකොට ඕනෑම ශබ්දයක් අහනකොට ඕනෑම ගන්ධ රස ස්පර්ශයක් දැනෙනකොට මුතේ කියලා කිව්වේ ඒකයි. විඤ්ඤාතය කියලා කිව්වේ මනෝද්වාරාවජ්ජණයෙන්. ඒ කියන්නේ අපි කල්පනා කරලා ගන්නේ අන්න ඒ දේවල් ආවර්ජනා වෙනකොට ආවර්ජනා මාත්‍රයෙන්ම නවත්ත ගන්න. ඒ පස්සේ එල්ලිලා යන්න නැතුව ඉන්න ඔබට පුළුවන් නම්. ඒ කියන්නේ ඔන්න ගෙදරට ඇවිල්ලා කෙනෙක් පරුස වචනින් බැනගෙන යනවා. නිකරුණේ බයි. දැන් ඔබට පුළුවන්ද සුතේ සුතමත්තම් භවිස්සති කියලා ඉන්න? ඇහුනොත් ඇහුණා විතරයි. ඔන්න දැන් මේ කනට ඇහුණා. ඔන්න දැන් ඉවර වුණා. එහෙම දින්නේ නැත්තම් ටක් ගාලා දුවගෙන ගිහලා හොඳ පොල්ලක්ද හොයන්නේ. දැන් අර ඉවසීම තියනවද? නෑනේ. පින්ගදී ඔකට හේතුව මේකයි. මේකට ටිකක් අභිධර්මයේ දැන ගැනීම තියෙන්න ඕනේ. චිත්ත වීතියක් ගත්තොත් මේ චිත්ත වීතිය තියෙනවනේ ඔය පින්ගතුල බණහන නිසා දන්නව ඇති. භවංග චලන භවංගුපච්ඡේද පංචද්වාරා වජ්ජන චක්කු විඤ්ඤාණ සම්පටිච්ඡන සම්තේරණ වොත්තපනාදී වශයෙන් තියෙනවනේ චිත්ත වීතියේ සිත් ටිකක්. දැන් දන්නේ නැත්නම් ඔන්න බුද්ධ ශාසනය දැනගෙන ඉන්න තරමයි පින්වතුල්ලා. මේව ඉගෙන ගන්න ඕනේ හරිද? දැන් ඇහැට චක්කු ප්‍රසාදයට රූපයක් ආපాతගත වුණාට පස්සේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. මේ චක්කුවේ තියෙන පිටින් ප්‍රසාදයක් ඔපයක්. කොතනද මේ ඔය පිටුතුලට පේන එළියේ තියෙන හැ නෙමෙයි මේ කතා කරන්නේ විද්‍යාඥයෝ කියන්නේ දෘෂ්ටි විතානිය කියලා. අන්න ඒ හරිය තියෙන තැන. මේක එන්නේ කර්මානුරූපීව. ඔය පිටුතුල ගෙනාව නෙමෙයි ඔය පිටුතුල සංසාර ජීවිතේ කරගත්තු කර්මයකට අනුවයි මේක ඇති වුනේ. සමහරුන්ට මේක කර්මානුරූපීව ඇති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඇහැ තියනවා මොකක් නැද්ද? පෙනීම නැහැ. ඇයි? අර ඔපේ වැටෙන්නේ. ඔපේ තුල අර විද්‍යාව උගන්වනකොට දැකලා තියෙනව නේද? මේ ඇහි මෙහෙම ඉස්සරහා කළු බෝලේ ඇඳලා ගහක් පරාවර්තනය වෙලා පෙන්නනවා. ගහ අනිත් පැත්තට පෙන්නන්නේ මොලෙන් තමයි ඒක ආයිත් කෙලින් කරලා නිවැරදි කරලා දෙන්නේ. අන්නේ රාමු ඇවිල්ලා වදින තැන. අන්න ඒකට තමයි මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. ඒ ප්‍රසාද රූපී ඉස්සරහට රූපයක් ආවට පස්සේ පින්වත්නි භවංග සන්තතිය කැඩිලා ඒ භවංග චලනීය වීමක් සිද්ධ වෙලා භවංගේ උපච්ඡේදනීය වීමක් සිද්ධ වෙලා චක්කුවට දැනිච්ච නිසා පංචද්වාරා වජ්ජන චිත්තයක් ඇවිල්ලා මේක ටිකක් වචන අමුතුයිද නෑ නේද? වචන අමුතු නෑ නේද? අහන් ඉන්නකෝ මං කියලා දෙන්නම්. හරි. ආවර්ජන චිත්තයක් ඇවිල්ලා චක්කු විඤ්ඤාණය කියන කාට ගන්න. ඒ කියන්නේ අර ප්‍රසාද රූපේ ඉස්සරහට ආපු රූපේ දැකීම කියන සිද්ධිය. මේ නැත්තම් මේ හිතක් ඇවිල්ලා හිත කියන එකෙන් ඔහොම දැකලා යනවා නෙමෙයි. දැකීම කියන සංසිද්ධියටම කියන්නේ චක්කු විඤ්ඤාණය කියලා. ඔන්න දැන් දැක්කා. ඊට පස්සේ ඔය හිතේ ඇති වෙන පින්ගන්දි සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන කියලා තුනකුත්. එතනින් එහාට තමයි ඇති වෙන්නේ කර්ම රැස් කරන ජවන්සිට. තේරුණාද? පුඤ්ඤාභි සංකාර වේවා අපුඤ්ඤාභි සංකාර වේවා කර්ම රැස් කරන ජවන් වලින් එක්ක ඔය පිංග තුල ඇලෙනවා. එක්ක ඔය පිංග තුල බලන්න නැද්ද? ගැටෙන තැන් වල අකුසල් රැස් වෙනවා. ඇලෙන තැන් වලත් අකුසල් රැස් වෙනවා. සමහරක් වෙලාවට පිංකම් පැත්තට එනවා. පුඤ්ඤාභි සංකාර. එතකොට ඇලීමකුත් ගැටීමකුත් නැහැ. නමුත් ශ්‍රද්ධාව කියන එක මුල් වෙලා භක්තිය කියන එක මුල් වෙලා ත්‍යාගසිත ආදී දේවල් මුල් වෙලා අකුසල චෛතසික නෙමෙයි කුසල චෛතසික මුල් වෙලා මොකක් වෙනවද? අකුසල කර්මය දුරු වෙනකොටම එක්ක එතන කුසල කර්මයක් එනවා. දැන් ඔබට බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ චක්කු විඤ්ඤාණය ඇති වුණාට පස්සේ චක්ෂු විඤ්ඤාණයෙන් මේ රූපය දැනගැනීමෙන් නවත්තන්න. ඒ රූපේ පස්සේ එල්ලීගෙන යන ජවන්සිට වල තියෙන සක්‍රීයභාවය අක්‍රිය කරන්න. දෙපිතුල අහනවනේ
කර්ම රැස් නොවෙන්න පින් කරන්නේ කොහොමද කියලා. ඔන්න ක්‍රමය. එතකොට කොහොමද චිත්ත වීතියට ලොක් එකක් දාන්න පුළුවන්ද? දැන් චිත්ත එනං අර සම්පටිච්චන වොත්තපන හරියෙන් ලොක් එකක් දාන්න ඕනේ නේ. නැත්නම් එතනට මොකක් හරි ගාඩ් එකක් හයි කරගන්න ඕනේ. ඇයි? ජවන් චිත්තවල කර්ම රැස් නෝ. දැන් ඔබට තේරෙනවද? ඔබ කරන්නේ මොකද්ද? ඔබේ S2 ඉස්සරහට රූපයක් ආවට පස්සේ ඔබ ඒ ඔස්සේ මානසිකාරය කරලා එක්ක කුසල් රැස් කරගන්නවා නැත්නම් අකුසල් රැස් කරගන්නවා. සංස්කාර රැස් කිරීම තුල සංකාර පච්චා විඥාන. ආයත් සරයක් භවයකට යනවා. මේ බලන්න සංසාරේ විඥාන පච්චා නාම රූපං. ඒත් එක්කම සසු චෛතසික රූප ධර්ම ඇති වෙනවා. නාම රූප පච්චා සලආයතනං ආයතන. ආයතන නිසා ස්පර්ශ වේදනාව ලැබෙන වේදනාවට ආයි තණ්හා කරනවා. තණ්හාවට ආයි උපාදානීය වෙන උපාදාන පච්චා භව. ආයිත් මේ භවේ කැරකි යනවා. ඔක්කොම වෙන්නේ මොකක් නිසාද? ජවන් සිත්වල කුසල කර්ම ප්‍රහීන කරපු නැති නිසා. අන්න ඒකයි කිව්වේ බාහිය. ඒවං හිත්තේ බාහිය සික්කිතබ්බං. බාහිය මෙන්න මෙහෙම හික්මෙන්න. දැක්කොත් දැක්ක විතරයි. පුළුවන් දෝක කරන්න. දැන් ප්‍රායෝගික වෙන්න ඕන. ඇවුනොත් ඇවුනා විතරයි. පුළුවන් ද කරන්න. දැනුනොත් දැනුණා විතරයි. පුළුවන් ද කරන්න. අපි යනවද අපිව ඒ පස්සේ යවෙනවද? අපිට නවතින්න ඕනි නේ. සමහරවිට මේක නවතින්න ඕනි. හැබැයි අසරණයිද නැද්ද? අන්නේ අසරණ භාවයෙන් මිදෙන්න තමයි ධම්මෝසදං සමං නැත්ති. ධර්මයේ කියන ඖෂධය අපිට තියෙන්නේ. ධර්ම ඖෂධිය ගත්තා නම් දැන් පින්ගඳින් ලැජ්ජයිනි අසරණයි කියනවනම් අවුරුදු 50ක් 60ක් දැන් මේ වයසට ගිහිල්ලා මේ ධර්මයේ තියලා අපි ඉන්න කාලේ නෙමෙයි අපි මේ මෑතකදී ඉපදිච්චයි. ඔය පිංගුතුල්ලට මේ ජීවිතේ බණහන්න ලැබුණේ කොච්චර වාසනාවන්ත ස්වාමීන් වහන්සේලාගෙන්ද? මඩිහි ලොකු ස්වාමීන් වහන්සේලා, නාවිනි ලොකු ස්වාමීන් වහන්සේලා. හරිද? සෝම ස්වාමීන් වහන්සේලා කොයිතරම් උතුමද මේනේ? දැන් ඒ තරම් උතුම පහු කරගෙන අපි ගාවට ඇවිල්ලා ඔබ අසරණයි කියනවනම් අපි කෑ ගහලා අඬන්න එපා. අපි කොච්චර අසරණද? සමහරකට ඔය පිංගුතුලා ජීවිත කාලේ රේරුකාණි ස්වාමීන් වහන්සේලා ජීවත් වෙලා ඉන්නේ. ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේලා ජීවත් වෙලා ඉන්නේ. මේ කියන්නේ මේ සංඝ ශාසනය උතුම්. අම්පිටියේ රාහුල මහානායක ස්වාමීන් වහන්සේලා ජීවත් වෙලා ඉන්නේ. ඒව පහු කරගෙන ඇවිල්ලා දැනුත් ඔබ කියනවනම් අසරණයි කියලා ඔබ ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැද්ද මගේ පිංගත්? තාමත් අහගෙන ඉගෙන ගත්තේ නැද්ද? ස්වාමීනි කොහොමද මම මේ ජවන් සිත් මෙතන නවත්තගන්නේ? අසරණයි කියන්න එපා. ඔය විහිං අසරණ වෙලා ඉන්නවා මිසක් අසරණ නොවෙන්න අවශ්‍ය කරන ඔක්කොම දේවල් ධර්මයේ තියෙනවා. ඒ නිසා මේ කතාව හිමින් සැරේ අහගන්න. මේක කියලා දෙන්න. පින්වත්නි මේ රූපය කියන එක දැන් අපි කියවනේ චක්ෂු ප්‍රසාදයට රූපයක් එන්න ඕනි කියලා මොකක් වෙන්නද? චක්කු විඥානය ඇති වෙන්නේ. එතකොට අපිට අවබෝධයක් තියෙන්න ඕනේ මේ ක්‍රියාවලිය ගැන. දැන් ওই පිංගුතුලට නැත්තේ ඔන්න ඔය ක්‍රියාවලිය ගැන අවබෝධය. කියන්නේ රූපය කියන එක මට පවත්වන්න පුළුවන් වගේ සංඥාවක් ওই පිංගුතුලට තියෙනවා නම් දැන් ඉස්සරහට එනවා රූපයක්. ඒ රූපයට අපි තණ්හා කරනවා. දැන් අපිට ඒ රූපය සැප උපද්දවනවා සැප වේදනාවක් මොකක් හරි. දැන් මෙන්න මේ අනවබෝධය නිසා පැහැදිලිද මම මේ කියන එක? මෙන්න මේ ස්කන්ධ කෙරෙහි මමත්වයෙන් ගොඩනගාගෙන ඉන්න මගේ කියන සංඥාව නිසා මිනිස්සු පින්වත්නි මේ ලෝකෙට පැටලිලා ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ වෙන දේ බලන්න අර ප්‍රවැටිලා අරගෙන ආපු රූපස්කන්ධය දැන් පෝෂණය කිරීමේ යුද්ධයක. එයාට කන්න දෙන්න ඕනි. උදේට දෙන්නත් ඕනි. දවල්ට දෙන්නත් ඕනි. එයාට විතරක් නෙවෙයි මෙයාට දෙන්නත් ඕනි නේ. මෙයාටත් දෙන්න ඕනි. ඒ නිසා දැන් කන්න දෙන්න මොකක් කරන්න වෙනවද? හම්බ කරන්න වෙනවා. හම්බ කරන්න මොකක් කරන්න වෙනවද? ජොබ් එකක් කරන්න වෙනවා. ජොබ් එකක් කරන්න මොකක් කරන්න වෙනවද? එහෙනම් මොන්ඩිසෝරි ගියෙත් ඇයි? සරල ඔබ මොන්ඩිසෝරි ගියේ ඇයි? අවුරුදු ගාණක් ඉස්කෝලේ ගියේ ඇයි? කැම්පස් ගියේ ඇයි? අර සැප වේදනාව පෝෂණය කරන්නද නැද්ද? මම ඔබට කියනවා ඔබ ඉගෙන ගත්තේ රටට වැඩක් කරන්න නෙමෙයි. ඔබට වැඩක් කරගන්න. ඔබට අනාගතයේදී උපාදානීය වෙන්න තියෙන ස්කන්ධ දැන් මේක බලහත්කාරෙන්නේ උපාදානීය වෙනකන් ඉන්නෙත් නෑ. කලබලේ කොච්චරද කියනවනම් පත්තර වලිනුත් හොයනවා. අඩුම දැක්කාම කෙනෙක් උපාදානීය වුණොත් ඒක වෙනම කතාවක්.
එක මේක පින්වතුනි මේ ලෝකයේ හැදිලා තියෙන සිස්ටම් එක බලන්නකෝ. දැන් ඔය පින්වතුන්ලගේ දරුවන්වත් යොමු කරන්නේ එතනට නෙමෙයි. පුතේ මටත් ස්කන්ධ ටිකක් උපාදානිය වුණා. මේක ටිකක් හොඳයි වගේ දැනෙනවා. ඔබත් කොහොම හරි ස්කන්ධ ටිකක් උපාදානිය කර. කොයි තාත්තද කොයි අම්මද තමන්ගේ දරුවෙක්ට කියලා දෙන්නේ පුතේ මේ ස්කන්ධ උපාදානිය කරගෙන යන ගමනේ තේරුමක් නැහැ. මම මේ වැටිච්ච වලේ උඹ වැටෙන්න එපා විවාහ වෙන එක නෙමෙයි ජීවිතය කියලා කියන්නේ. බුද්ධෝත්පාද කාලයක ලැබෙන පණිවිඩය. මේක කොහොම පෙන්නේ ඔළුව නිකන් කැරකෙනවා වගේද? නෑ නේද පින්වත්නි? මන් දන්නේ නැහැ ඉතින්. මේ තමයි බන. කියන්නේ මේ තමයි කතාව. නැත්තම් මේ ඕන්නම් බාහ්‍ය දාරුචීරියගේ අතීත කතාවයි වර්තමාන කතාවයි ගලක් කුට්ට නැගලා ඉනිමග තල්ලු කරපු එකයි කියන්න. ඒවා දන්නවනේ. ඒවා තියෙන පොත්පත්වල. මේ කියන ටික පොත්පත්වල නෑ. කල්පනා කරලා ගන්න ඕනේ ටික. මේ ස්කන්ධ උපාදානීය කරගන්න නිසා ඔබ දන්න නිසා ඔබ දන්නවා කොයින් හරි එකක් අනාගතේ මම එක්ක පැටලෙනවා නැත්තම් අම්මා තාත්තා හරි මට පැටලලා දෙනවා අනිවාර්යෙන්ම 25ක් 30ක් යද්දි පින්වත්නි ඔබ කොයි කටුගාලේ හරි රිංගලා එකක් පටලව ගන්නත් බලනවා මං කියන්නේ බිරිඳකට නෙමෙයි ස්වාමියෙක්ට නෙමෙයි ජීවිතය කියන එක ස්කන්ධ පහ කියන එක පටලව ගන්න හදනවා ඒ බිරිඳත් එක්ක ගොඩ නැගෙනවා ගයක් දරුවෝ වාහනයක් රැකියාවක් සමාජ තත්ත්වයක් ඊළඟට ඒ ටික මේන්ටේන් කරන්න සල්ලි ඕනේ සල්ලි හොයන්න ඉගෙන ගන්න ඕනේ පොඩි කාලේ ඉඳන් මොන්ඩිසෝරි ගිය පින්වත්නි ওই ටික පාදා ওই ටික පෝෂණය කරනවා ඒ රූපය ඊළඟට වේදනාව ඒකෙන් ලැබෙන සැප වේදනාව දැන් හිතන්නකෝ අපිට මොකකින් හරි සැප වේදනාවක් ලැබෙනවා අපි හිතමුකෝ ස්වාමියාගේ භාර්යාව දැන් ඒ සැප වේදනාව ලබන්න භාර්යාව කියන කෙනාව මේන්ටේන් කරන්න ඕනිද නැද්ද අපි හිතමුකෝ බිරිඳක් ස්වාමියෙක්ගේ ඔළුව අත ගන්නකොට සනීපයි එහෙමද කියලා දැන් කාන්තාව ස්පර්ශයත් සනීපයි කියන්නේ සනීපයි කියන්නේ පුරුෂයාට මේක මාර ඇමක් ඉතින් ඇම දැකලා තියෙනවද ඇම මේ ඇම කියන උපමාව පින්වත්නි බුද්ධ ශාසනයේ තියෙන නිසා අපි ඇමවල් දැකලා නැහැ නේ ඉතින් මම දවසක් යාළුවෙක්ට කියලා ගෙන්නගෙන ඇමක් බැලුවා කොයි වගේද කියලා මගේ පින්වතුන්ලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණය නම් ඇමෙන් හොයාගත්තේ මේ ඇමේ පින්වත්නි මෙන්න මෙහෙම අර ඔය පින්වතුන්ලා කර්ටන් වලට දාන කොක්ක වගේ රවුමක් තියෙන්නේ හැබැයි මේකේ තියෙනවා මේ රවුමේ දැන් මෙහෙම තියෙන රවුමේ මෙහෙම ඇතුළට පොඩි කූරක් වගේ එකක් මෙහෙම තියෙන රවුමේ පින්වත්නි මෙහෙම කූරක් තියෙනවා මම බැලුවා මේක තියෙන්නේ ඇයි දැන් මේකේ පොඩි පාන් කෑල්ලක් ගහලා ඇතුළට දැම්මට පස්සේ මාළු ඇවිල්ලා මොකද කරන්නේ කනවා කෑවට පස්සේ යාට ඕනනම් මේක ගලව ගන්න පුළුවන් හැබැයි ගලව ගන්න නැත්තේ අර එළියට පැනලා තියෙන කූර මෙයා ගන්නකොට මෙයාගේ මේ තියෙන පුංචි හැම තුවාල වෙනවා පින්ගන්නේ එයා අර චූටි වේදනාවට කැමති නැතුව හරිද කට අරකෙම තියාගෙන ඉන්නවා ටිකක් වෙලා යද්දි මොකද වෙන්නේ උඩින් කරකෝල අරගෙන ඔය වෙල්ලවත්තේ මුහුද තියෙනවා ගිහිල්ලා බලන්න අර ගලක් මෙහෙම තියෙනවා යන්න ඒ ගලේ මාළු අල්ලන අය ඉන්නවා බෙලි කොක්කෙන් ඇද්දාම මාළුවා උඩින් ඇවිල්ලා වැටෙන්නේ ගල් පරාස්සට අර පාන් කෑල්ල කියන ඇමට රැවටිලා පණුව කියන ඇමට රැවටිලා අරක කාලා දැන් කාලා ස්පර්ශය කියන්නේ ඇමක් කෑවට පස්සේ දැන් මේකෙන් ගැලවෙන්න බෑ දැන් ওই පුතුලට ගැලවෙන්න පුළුවන්ද දැන් ওই පුතුල කියනවනේ හාමුදුරනේ අපිට තේරෙනවා හැබැයි මොකක් කරන්න බැරිද ඔය ඇයි ඔය අදින්න නැත්තේ අදිනකොට රිදෙනවා මොකද්ද රිදෙන්නේ අර කූරට නැද්ද පැටලිලා දැන් පැටලිලාද නැද්ද තේරෙනවද මේ උපමාව අර මාළුව අදිනකොට හිර හැබැයි ටික දවසකින් මතක තියාගන්න ඔය හපාගෙන වතුර යට ඉන්න ටික මාරයා කොක්ක කරකවන්න ගත්තාම රිදෙනවා කෑලි කැඩෙනවා කියලා එකක් නැහැ උඩින් ගිහිල්ලා වැටිලා දුක් විඳින්න වෙනවා එනිසා ඉතින් දැම්මම ඕන්නම් චූටි තුවාලයක් වෙයි හැබැයි ගත්තද නැද්ද ගත්තා එපින්නේ අපිටත් ඕක උනානි මාන වෙනවා කියන එක ලේසි නෑනේ අම්මා අක්කලා යාළුවෝ සමාජය ගෙවල් දොරවල් රැකිරක්ෂා ඕව අතහරිනකොට දැනෙන දේ අපේ පිංගුතුල්ලා කියන්නේ සමහරු මාන වෙන්න කියලා එනවා ඇවිල්ලා නිකන් හෙට සෝවාන් වෙන්න වගේ ඉන්නේ සතියක් දෙකක් ඉන්නකොට සෙරප්පු දෙකක් දාලා දුවන්නේ ඇයි එහෙම මේ හැමෝටම මහානකම ඉන්න ඔය පිටර හිතන්නේ පුළුවන් කියලාද
එහෙම බෑ පින්වත්නි. ඒ නිසා මේක ලේසි නෑ. ඒක ගලව ගන්නවා කියන එක පින්වත්නි ආයි පුංචි පහේ දෙයක් නෙමෙයි. පොඩි කාලේ පොඩි හාමුදුරුවෝ මහාන වෙනවා සමහරු. හරි පුදුමයි පින්වත්නි අම්මා තාත්තා අමතක කරලා දාලා පන්සලට වෙලා මොනවා කර කර හිටියත් පින්වත්නි ඇවිල්ලානේ අම්මා තාත්තා අතහැරලා දාලා. අර හැම ගලව ගන්න ලැබීම කොච්චර පිනක්දනේ. මට වෙලාවක හිතලා තියෙනවා ඔය පොඩි එකෙක්ව හම්බුනහම කාට හරි එක්කන් ගිහිල්ලා පොඩි කාලේ ඉඳන් කැලේ හදන්න. එතකොට මේ ඒ ළමයාට කිසිම දෙයක් නැහැ නේ එළියනේ. ඔය හැදෙයි නේද පින්වත්නි නාම රූප ධර්මතා තේරුම් අරගෙන. ඒ කියන්නේ මේක කියලා දීලා පුතේ මේකයි අධ්‍යාපනය නෙමෙයි මෙන්න මේකයි ජීවිතේ මෙන්න මේකයි වෙන්නේ. මෙන්න මෙහෙම ඔබ මේ ඉපදිලා ඉන්න මනුෂ්‍ය ලෝකෙට මේකට ආවේ මේකයි කියලා පොඩි කාලේ ඉඳන්ම පෙව්වොත් ඔය පින්වත්තුලගේ දරුවන්ට එහෙම කරන්නේ. ඇයි? අර සැප වේදනාව ලබා ගන්න පින්වත්නි රූපය මේන්ටේන් කිරීමේ විශාල වෙහෙසක ඔබ ඉන්නවා. උදේ 8ට වැඩට ගිහිල්ලා 5ට වැඩ ඇරිලා සමහරකට තව මදි නිසා ඕටිත් කරලා නේද? සැටර්ඩේ සෙන්සුරාදාත් ගිහිල්ලා හාෆ් ඩේ වැඩ කරලා ඉරිදට විතරයි යන්තම් නිවාඩුවක්. අර ඉරිදට මේන්ටේන් කරපු එකේ වේදනාව පොඩ්ඩක් ලැබෙනවා. ඉරිදට සැප වේදනාව ගන්න සෞදා ඉඳන් සෙන්සුරාද වෙනකම්ම දුක් විඳින්න වෙලාද නැද්ද? පැහැදිලිද මම මේ කියන්නේ? මහන්සි නැද්ද? සරල දෙයක් අහන්නේ මම. මහන්සි නැද්ද? අතපය රෙදෙන්නේ නැද්ද පින්වත්නි? අවිවේකී නැද්ද? ඔය දුවන ගමන කැමති නැද්ද නවත්තන්න? ඔය දුවන ගමන නවත්ත ගත්තොත් දැන් මම මේ කියන්න බලන්න දැන් ඔය පින්වතුන්ට හිතනවා ආමුදුරු කියන එක ඇත්ත තමයි කවදා හරි දවසක මේක නවත්ත ගන්න ඕනේ. මේක දැන් අනුගත වෙන්න. ඕක නවත්ත ගත්තොත් ඔබට අර පාන් කෑල්ලේ රස නැති වෙයි. හැබැයි මරණාසන්න වේදනාවකට එන්නේ නැහැ. පාන් කනවද කටතුවාල කරගෙන මැරෙනවද කියලා තීරණය. අර ආස්වාදය කියන එක පින්වත්නි නැති වෙනවා ඇත්ත. හැබැයි මේක අහගන්න. ඔය පින්වතුන්ලට ඔය අතාරින්න බැරි ආස්වාදයට වඩා සැනසීමක් තියෙනවා. ඒ ආස්වාදයෙන් සැපක් නෙන්නේ. ඒ ආස්වාදයට වඩා සැපක් තියෙනවා ඔය දුවන දිවිල්ල නවත්තලා ගන්න රෙස්ට් එකේ. බෝධියක් ගාවට ගිහිල්ලා තියෙනවද? සනීපයිද නැද්ද? හිතන්න ඉඳලා බෝධියක් ගාවට ගියාම එච්චර සනීපයි නම් සදහට මේ සනීපේ විඳින්න කැමති නැද්ද? ආරණ්‍යකට ගියාම පින්වත්නි පේන්නේ හාමුදුරුවෝ විතරයි. බලන අත සිවුරු විතරයි. එළියට බැස්සාම සක්මන් කරන යෝගාවචරයෝ විතරයි. පර්යංක බැඳගෙන පර්යංක භාවනාවේ යෙදෙන ස්වාමින්වහන්සේලා විතරයි. දකින තන පාත්‍රයක් විතරයි. දකින තන පාවහන් නපලඳින හිස් බාල සිවුරු පොරෝගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා විතරයි. ඔය වෙහෙස නැවැත්තුවා. ඒකයි රස්සාව කියන එක අපිට අතාරින්න පුළුවන්. ඇයි? ස්වල්ප වූ කාමය කියන එක අතහැරියා. හැබැයි ඔය පින්වතුන්ලා ඔය ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන හදාගෙන ගන්නවට ඒ ගන්න ආස්වාදයේ තියෙන කාමුක අසූචි සැපයට වඩා මේ විවේකයෙන් ලබන සෝය පින්වත්නි හරිම සනීපයි. ඒතං සන්තං මේක ශාන්තයි. ඒතං පනීතං මේක ප්‍රණීතයි. යදිදං සබ්බ සංකාර සමතෝ මේ ශාන්තයි ප්‍රණීතයි කියේ මොනවත් ලබාගෙන නෙමෙයි ඔක්කොම අතහැරපු තැන. සබ්බූපති පටිනිස්සක්කෝ තණ්හක්කයෝ තණ්හාවෙන් දෙයක් ලං කරගෙන කවදාවත් තෘප්තිමත් වෙන්න බෑ. පිටකනේ භෞතික වස්තු කොච්චර තිබ්බත් ඒගොල්ලන්ට තෘප්තිය එන්නේ නැහැ. හැබැයි භෞතික වස්තු කිසිවක් නැති රහතන් වහන්සේ. ඒ නිසා මතක තියාගන්න තෘප්තිය ඕන නම් බඩු ලං කරගෙන තෘප්තිය ගන්න බෑ. බිස්කට් එකක් කාලා ගන්න සැනසීමද වඩා රස නොකා බඩගින්න ඉඳලා බල්ලෙක්ට දීලා එයා කනවා බලන් ඉන්න සැනසීමද වඩා සැප. කියන්නේ අපි හිතමුකෝ බිස්කට් පැකට්ටයක් ගන්නවා. ඕක කනවා. කන සැපද වඩා වැටින්නේ රස ඔබට රස. මං අහන්නේ නැත්තම් ඔබට පුළුවන් නම් බඩගින්න ඉඳලා අහිංසක සතෙක්ට එකින් එක කවලා වතුර ටිකකුත් දීලා ඔළුව අත ගාලා ඉන්න. මොකද්ද වඩා රස? දැන් කියන්නකෝ. ගත්තාමද සැප අතහැරියාමද? ඕක තමයි හැම දෙයකටම. ඉතින් එනිසා මේ අතෘප්තිකර ජීවිතයක් ගත කරන සත්වයා දැන් අර දිත්තේ මන්තම් භවිෂ්‍යති කියන තැනට එන්නකෝ. දැන් චක්කු රූපය වේදනාව සංඥාව සංකාරයේ පෝෂණය කිරීමේ යුද්ධයක ඉන්න. හැබැයි පැහැදිලිද මම කියන්නේ?
මට කියන්න මෙච්චර ආදරෙන් සලකපු රූපයට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ලස්සන වෙලාද? දැන් රත්තරම් පාට වෙලා ওই පින්වතුල්ලා. දැන් එන්න තරුණ වෙලා. දැන් හැම චුට්ටක්වත් ඇදිලා නැහැ ওই පින්වතුල්ලාගේ. හරි ලස්සනයි. බලන්න බෑ කැතයි. බලන්නකො ගිහිල්ලා ඉස්සර තිබ්බ කොණ්ඩ අර අම්බපාලිය කියන්නේ නේ. ඉස්සර මගේ කොණ්ඩේ බබරුන්ගේ පැහැයට තිබ්බේ. හරියට මගේ කොණ්ඩේ දිහා බැලුවාම උයනක් වගේ. දැන් තනින් තන කෙස් නැහැ. ඉස්සර මගේ කන් පෙති ආභරණයක් වගේ. දැන් ඒව ඇකිලිලා ගිහිල්ලා. සත්‍යවාදී නම් වචනං අනඤ්‍යතා. මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ පින්වත්නි සත්‍යක්. ඒක බොරුවක් වෙන්නේ නැහැ. ඔය පින්වතුන්ලා ආදරෙන් පෝෂණය කරපු ඔබේ රූපයත් වයසට ගිහිල්ලා එක්කන් ඇවිල්ලා සැප විඳින්නම් කියපු අර රූපයත් ඒක නම් ටික දවසක් යනකොට කොහොමද අනිත්‍ය වෙලා යනවා. නේ අර ගේන ලස්සන පින්වත්නි නෑනේ ටික දවසක් යනකොට කැත වෙලා ඇද්දිලා ගිහිල්ලා ඔක්කොම දරුවෙක් වුණත් එහෙමයි. දැන් අමාරුවෙන් හම්බ කරලා කැව්වට පෙව්වට වැඩක් වෙලාද? රූපයට කැව්වට පෙව්වට දැන් මේ වයසට ගිය අම්මලට ඕක තේරෙනවා. දැන් අමාරුවෙන් වගේ අම්මේ පොල් ගාලා තම්බ කවලා තේපවලා හොදලා පීදාලා තිබ්බ ශරීරයට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ওই පින්තුලගේ යටිපතුලක් දිහා බලන්න. කකුලේ නියපොත්තක් දිහා බලන්න. ගිහිල්ලා කණ්ණාඩියකින් කට ඇරලා දත් ටික දිහා බලන්න. කන් දිහා බලන්න, කොණ්ඩේ දිහා බලන්න, මූණ දිහා බලන්න. දැන් තරුණයට මේක අමතක වෙන්න බෑ. මතක් වෙන්න ඕනේ හා යොබ්බන ජරාන්ත. මේ යෞවනකම මෙන්න මේ අසරණකමින් ඉවර වෙලා තියෙනවා. අම්මි දැන් මේක උතනින් ඉවර වෙන්නෙත් නැහැ. හෙට අනිද්දාට ඔබට යන්න වෙනවා. මොනවටද? පිළිකාරෝහලට. ඊළඟට බයිපාස් එකක් කරන්න ඕන. ඒ නිසා දැන් හෙට අනිද්දාට ওই රූපය වද දෙන නිසා ලක්ෂ 10ක් විතර වෙන් කළා තියාගන්න. යන්න රාගමක්මා බද්ධ කිරීමේ සංගමයට ගිහිල්ලා බලන්න. ඔය පිංගතුල්ල වගේම රූපයට ආදරෙන් සලකපු අය තමන්ගේ අක්මාවෙන් කොටසක් ෆේල් වුණා කියලා ඒක නෑ අක්‍රිය වුණා කියලා. අක්මා බද්ධ කරගෙන මට කියලා තියෙනවා අපේ හාමුදුරුවනේ මගේ ඇඟ ඇතුළට කොන්ක්‍රීට් එකක් දාලා වගේ මට අමාරුයි කියලා. මම මාස ගාණක් එක පැත්තකට හැරිලා මට නිදා ගන්න බැරි වුණා කිව්වා. මේ සලකපු රූපය කරලා තියෙන විනාශය. පේනවද මේකට සලකලා වැඩක් තියනවද? නෑ මේකේ අවසානීය පින්වත්නි මේ නිරෝගීකම කියන එක කෙලවර කොටගෙන ඉන්නේ රෝගී බව. තරුණකම කියන එක කෙලවර කොටගෙන ඉන්නේ වයසට යෑම. ජීවිතය කියන එක කෙලවර කොටගෙන ඉන්නේ මරණය. ඒ නිසා මේ රූපයට සලකලා වැඩක් නෑ. අන්න ඒකයි මේ කියන්නේ. ඔය පින්වතුන්ලට තේරෙයි හෙට අනිද්දාට නහයෙන් කටින් වටයක් දාගෙන ස්පිරිතාලෙක ලගින්න වෙච්ච වෙලාවක අසරණ වෙලා එහෙට හැරෙන්නත් නැහැ මෙහෙට හැරෙන්නත් නැහැ එහෙට මෙහෙට හැරෙන්න බැරි කම නිසා මේ කකුල් තුවාල වෙන්න ගන්නවා. ඊට පස්සේ ගෙනල්ලා දෙනවා වෝටර් මැට්‍රස් එකක්. හරි හුලං ගහන්න පුළුවන් මැට්‍රස් එකක්. ඒක එක පැත්තක් එක වෙලාවක පුම්බනවා අනිත් පැත්ත අනිත් වෙලාවෙ පුම්බනවා. ඇයි? එකම තැන තියලා තුවාල වෙයි කියලා. හැබැයි තුවාල වෙන එක නවතිනවද? නෑ තුවාල වෙනවා. තුවාල වුණාට පස්සේ ආයිත් ප්‍රතිශක්තිකරණي අඩු නිසා ශරීරයේ ඒ තුවාලයි හොඳ වෙන්නේ. සමහරක් විට පණුව වැක්කිරිලා ඇඳේ රෝද පුටුවේ පින්වත්නි රෝද පුටුවෙන් උස්සලා තිබ්බහම මෙහෙම කළ පැත්තකට ඇලවෙලා යන්න වෙන දිනයක් හෙට අනිද්දාට එනවා. මතක තියාගන්න. ජාතික රෝහලට ගිහිල්ලා බලන්න මේ නහයෙන් බට දාගෙන කටින් බට දාගෙන මුත්‍රා මාර්ග වලින් බට දාගෙන මිනිස්සු විඳින දුක. ඒ මිනිස්සුන්ගේ ඇටකටු පෑදිලා මෙන්න මෙහෙම කරලා නැවිලා වක් වෙලා ගිහිල්ලා ඇඳට වෙලා කට ඇරගෙන කටින් හුස්ම ගන්න වෙරදරන මිනිස්සු දිහා බලන්න ගිහිල්ලා. යන්නේ එහා පැත්තේ තියෙන පිළිකා රෝහලට. ගිහිල්ලා බලන්න පිළිකා හැදිච්ච අවුරුදු 16 17 18 දරුවෝ. ඒගොල්ලෝ කියනවා ස්වාමීන් වහන්සේ මට තව සතියයි ජීවත් වෙන්න තියෙන්නේ. මේ ආදරෙන් සලකපු රූපය. දැකලා නැද්ද ලියුකේමියාව හැදිච්ච ලෙඩ්ඩු? ඇඟේ ලේ වතුර වෙනවා කියලා හිසේ තියෙන කෙස් ගහපවක් නැති වෙලා ඉන්න අහිංසකයෝ දැකලා නැද්ද? මටත් ඔබටත් මේ අන්තය උරුමයි. රෝගී බව කියන අන්තය උරුමයි. දැන් මොන්ඩිසෝරි ගිහිල්ලා ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා හොඳ ජොබ් එකක් කරලා උදේ ඉඳන් හවස් වෙනකම් වැඩට ගිහිල්ලා සලකපු රූපය අවසානෙට අපිට දෙන්නේ මොකද්ද? පැහැදිලිද මම මේ කියන එක? ඉතින් යන්න ගෙවල් වල. ගිහිල්ලා ඇත්ති වෙන්න මේ රූපයට සලකන්න. ක්‍රීම් ගාලා බලන්න, පවුඩර් ගාලා බලන්න, නාවලා බලන්න එක වේලක් නෙමෙයි. 3-4 පාරක් නාවන්නකෝ. උදේ ඉඳන් දවල් වෙනකන් නිදි කරවන්න, කණ්ඩ දෙන්න, බොණ්ඩ දෙන්න. මෙයා අන්තිමට අපිට මොකද්ද දෙන්නේ?
මේ අසත්පුරුෂයෙක්ද නැද්ද? දැන් මේ මගේ විතරක් නෙමෙයි ඔබේ රූපයටත් මේ සතේමද නැද්ද? දනිස් සමාරු කොඳු අමාරු චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවහා රෝගෝ කාය රෝගෝ මුඛ රෝගෝ සීස රෝගෝ. ඉතින් ඔබ තීරණයකට එන්න මේ රූපය හරිම පිළිකුල් සහගත රූපයක් අසත්පුරුෂ රූපයක් මාමය පෝෂණය කිරීමෙන් හෝ මේ මැත්තේ දිවීමෙන් වැඩක් තියනවද? මම ඔබෙන් අහන්නේ මම කියන්නේ නැහැ මොකුත්. වැඩක් තියනවද? කියන්නකෝ. බුදුරජාණන් වහන්සේ ඔබට ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා දැන්. මහණෙනි මේ රූපය පෝෂණය කරන්න. මේ රූපය හරි හොඳයි. මේ රූපය සත්පුරුෂයෙක්. ඔබ මොකද කියන්න ඕනේ? එහෙම නෑනි භාග්‍යතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා මේ කතාව කිව්වත් මගේ පින්වත් ඔබට දැන් රූපය ගැන අවබෝධයක් තියෙනවනේ නෑ භාග්‍යතුන් වහන්සේ. මේ රූපය පෝෂණය කරලා වැඩක් නෑනේ. මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් දැක්කාම ඇහුවේ මොකද්ද? චන්න. මටත් මේ ටික වෙනවද? යශෝදරාවටත් වෙනවද? එහෙමයි ස්වාමීන්. මගේ තාත්තට වෙනවා. මොකද්ද කල්පනා කළේ? දෙයියනේ. මෙච්චර ආදරෙන් සලකන මාලිගාවක දාලා රම්මි සුරම්මි සුබවල දාලා සලකන රූපේ අවසානයේ උරුම කරන්නේ මේ වගේ වකුටු වෙච්ච ජීවිතයක්. කුෂ්ඨ හැදිච්ච ජීවිතයක්. ඒකත් එතනින් නවතින්නෙත් නෑ. අවසානයේදී මලකඳක් බවට පත් කරලා එක්ක ගිහිල්ලා වලක් යටට දානවා. එක්ක ගිහිල්ලා පුච්චලා දානවා. මේ ජීවිතය නම් උරුම කරන්නේ. කුමකටද මම මේ විඳින රජසැපේ අර්ථ? මොකටද මම මේක දාගෙන මේ පෝෂණය මේක දුක? රූපයක් දැක්කාම ඒ ඔස්සේ ලස්සනයි, සුවයි, සුන්දරයි, මధుරයි කියලා ජවන් සිත් වලින් කුසල කුසල කර්ම එකතු කරන්නේ රූපය පිළිබඳව තියෙන මේ තත්වාකාර නොදැක්මද නැද්ද? අන්න ඒකයි කිව්වේ. යථා භූතං පජහනාති. හරියට දැක්කොත් තේරෙනවද මේ සෝවාන් වෙනවා කියන එක රැස් විහිදෙන එකක් නෙමෙයි. මේ රූපය පිළිබඳව පිරිසිඳ දකින්න. දැකපු තැන අවිනිපාත ධම්ම. දැකපු තැන ඔබට මේ සංස්කාර අතහැරෙනවා පින්වත්. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. පැහැදිලිද මම මේ කියන එක? තේරෙනවද කොහෙද වැරදිලා තියෙන්නේ කියලා? කොහෙද? කලකිරිය යුතු රූපය, අතෑරිය යුතු රූපය, ජුගුත්සාජනක රූපය අතහරිනවා වෙනුවට පෝෂණය කිරීමේ යුද්ධයක පැටලිලාද නැද්ද? කියන්න. නේ? අතහැරිය යුතුයිද නැද්ද රූපය? ඇයි අතහරින්න ඕනි කියන්න? එකක් මේ රූපය පෝෂණය කිරීමත් දුකක්. තම්බ කව පෝපුව නේද? මොන්ඩිසෝරි ඉඳන් දුක් විඳලා මේ රූපය පෝෂණය කිරීම දුකක්ද නැද්ද? දුකක්. කන්න බොන්න දෙනවා විතරක් නෙවෙයි පින්දහම් කරන්නත් ඕනේ. හම්බ කරපුවා එකපාර ලක්ෂ 10 15 දීලා කුටි හදලා දෙන්න ඕනි පන්සල. ඇයි මේ? කර්මය නැත්තම් ආහාරයට විතරක් රූපය පෝෂණය කරන්න බෑ. කර්ම, ආහාර, ඍතු. ඔය පිටුතුල යන උෂ්ණ අධික රටකට දැන් ඉන්න පුළුවන්ද? බෑනේ. දැන් අපි ගියොත් එහෙම ඩුබායි වගේ රටකට බස් හෝල්ඩුත් මොනව කරලා තියෙනවද? ඒසී කරලා තියෙන්නේ. ඇයි? ඍතුව සකස් කරලා. දැන් මේ ඍතුව සකස් කරලා, කර්මය සකස් කරලා, ආහාර දීලා, සිතත් පරිස්සම් කියන්නේ චිත්තජ වහට ගන්න රූපත් සකස් කරගෙන පරිස්සම් කරන රූපය ඒ හදා ගැනීමත් දුකක්. හදාගත්ත රූපේ විපරිණාමයටපත් වෙනවා. හදාගත්ත රූපේ පවතින්නෙත් නැන්නේ රත්තරන් පින්වත්. ඒක නෙමෙයි ලොකුම අවුල. නැත්තම් කොහොම හරි කරු දෙකක් ගාලා හරි මේක කෙලින් එනවා නම් අනේ හා. දැන් හෙට අනිද්දට යනකොට කරු ගහලවත් කෙලින් කරගන්න. කරු ගැහුවත් කරු කඩාගෙන යනවා. ක්ලචර්ස් තිබ්බට, රෝද පුටු තිබ්බට. ඔන්න තාක්ෂණයේ දිනු වෙලාවත් ඔබ ආයිත් කෙලින් කරන්න බැරි දවසක් එනවා. ඔබ ඇස් දෙක මෙහෙම ඇරියත් ඔබට පේන්නේ නැති වෙන දවසක් එනවා. ඒ නිසා විපරිණාමයට පත්වීමත් දුකක්ද නැද්ද? දුකක්. මේක කෙලවර, මේ විපරිණාමයේ කෙලවර තමයි මරණය කියන්නේ. ඒ යන අතරතුර, ඒ යන පීරියඩ් එකේ, ඩියුරින් පීරියඩ් එක කියන්නේ ඉපදිලා මැරෙන තක්වා දෙන දුක බලන්න. දැන් ක්ලිනික් යන අය නැද්ද? නේ. ඒ කියන්නේ ඒ අතරතුර
කකුල ගලක වදිනවා, කකුලට බෙහෙත් දාලා එනකොට ඔළුවේ කැක්කුමක් හැදිලා, ඔළුවේ කැක්කුම හොඳ කරගෙන යනකොට හෙම්බිරිසාව හැදිලා, හෙම්බිරිසාව හොඳ කරගද්දි පුතාට අසනීප වෙලා, එයාට බෙහෙත් දාගෙන ඉද්දි ගෙදර ටික ලයිට් බිල කපලා, ලයිට් බිල ගෙවල වෙද්දි ෆෝන් එකේ සල්ලි ඉවරයි, ෆෝන් එක ගෙවල ඉවර වෙද්දි හුලි හුලකක් ඇවිල්ලා ගෙදර වහලට ගහගෙන ගිහිල්ලා, ඒක ඉවර කරනකොට සුනාමි එනවා. ඉවරයක් නෑ. අර ඉපදිලා මැරෙනවා මදිවට, වයසට යනවා මදිවට අතරමැදි සන්තාප දුක. තව වෙන වෙන දුකුත් තියෙනවා පින්වත්නි. මේ රූපය අතහැරිය යුත්තක්ද නැද්ද? පොඩි කාලේ ළමයි මැටි ගෙවල් හදනවා. බුදුරජාණන් වහන්සේගේ උපමාවක් මේක සත්ත්‍ය සූත්‍රයේ තියෙන්නේ. ඒ මැටි ගෙවල් වලට ළමයි පොඩි කාලේ හරි ආසයි පින්වත්. හැබැයි ඔය පින්තුල දැන් මැටි ගෙවල් හදනවා. දැන් මැටි ගෙවල් ඇයි හදන එක අතහැරියේ? ඈ? ඒවා වැඩක් මැටි ගෙවල් හදන එක අතහැරලා මොන ගෙවල් හදන්න පටන් ගත්තද? සිමෙන්ති ගෙවල්. ඔය පින්තුල හිටිය මැටි ගෙවල් හරියන්නේ නැහැ. සිමෙන්ති ගෙයක් නම් ඒක ඕකේ. දැන් වැඩක් තියෙනවා. අන්න මැටි ගෙවල් පිළිබඳව කලකිරීම ඇති වුණාම වැඩක් නැහැ කියලා අතහරිනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි මේ රූපේ අතහරින්න. මේක අතහැරලා මේ රූපය අතහැරලා වෙන රූපයක් බදාගන්න නෙමෙයි. සමහරුන්ගේ මුලාව කොච්චරක්ද? එක රූපයකින් මට්ටු වෙලා දැන් ඒක මැරුණා. දුක තුනී වෙන්නත් ඉස්සෙල්ලා තව එක්කෙනෙක්ව කියනවා. තේරෙනවද මම මේ කියන්නේ? අර මැටිගේ අතහැරලා සිමෙන්ති ගෙදර බදාගත්තා වගේ. අර මොන කාවද දීලා මොන කාවද ගත්තා වගේ. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා එන්න වගේ. ඔය තියෙන උපමා. වඳින්නගේ දේවල් ඊයේ කඩන් වටුනා වගේ මේ මිනිස්සු මේ රූපයෙන් මට්ටු වෙන්නේ නැහැ, වේදනාවෙන් මට්ටු වෙන්නේ නැහැ. තව රූප වේදනා සංඥා ගොඩ ගහ ගන්නවද? පින්වත්නි. මේක අතහැරලා දාන්න. මේ කියන්නේ ජීවිතේ ජීවත් වෙන්න එපා කියලා නෙමෙයි. ඔය පින්තුලට බලු පැටියෙක් හදා ගන්න ඕන නම් ගිහිල්ලා අරන් ඇවිල්ලා හොඳ බලු පැටියෙක් හදාගන්න. මේ එපා කියලාද කිව්වේ? නෑ. හැබැයි රූපය එයාට කන්න දෙන්න. ලොකු පිනක්. එයාව අතගාලා ඔබ එයාට මෛත්‍රී කරුණාව දක්වන්න. ලොකු පිනක්. හැබැයි එයා මැරෙනවා. එතකොට මොකද කරන්න ඕන? අනේ මගේ පුතා වගේ හිටිය බලු පුතා මැරුණානේ, මෙහෙමනේ, අරකනේ, මේකනේ, කණ්ඩෙත් නෑ, මම බොන්නෙත් නෑ, ආයිත් මං නාන්නත් එපා, දරුවොත් එපා. එහෙම නෙමෙයි. උදැල්ලක් ගත්තා, වලක් කැපුවා, හිටපු බල්ලා වල දැම්ම, තව ඕන්නම් අලුතෙන් බල්ලේ. මෙන්න මේ මානසික බැඳී යාමයි ඡන්ද රාගය කියන එකයි දුරු කරන්න. මේ පිළිබඳව පින්වත්නි දල්වාගෙන දුවල වැඩක් නෑ. බලු පුතා වගේම අනිත් පුතුන්වත්, මහත්තයාවත්, නෝනවත් ඒ ගාන්ටම දාන්න. බල්ලා ගාන්ට නෙමෙයි. ඒ ස්වභාව ධර්මයේ ගාන්ට දාන්න. දාලා කල්පනා කරන්න මෙයා මැරෙන්න ඉන්න කෙනෙක්. මෙයා මැරුණාට පස්සේ මම මේ ගෙදර එක්කන් ඇවිල්ලා අනේ දෙයියනේ අපිව දාලා ගියා නේද සුදු මහත්තයෝ අරකයි මේකයි. දැන් සමහරව අහනවා මගින් මේ හාමුදුරනේ අනිත් මිනිස්සු අපි ඇඩුවේ නැතුණාම අපි අසත්පුරුෂයෝ කියලා හිතනවානේ. එහෙම හිතනවද නැද්ද? ඒ වගේ වෙලාවට මයික් එක ගන්න. අරගෙන අහන්න දැන් මෙයා මැරලා ඉන්නේ. ගෙදර එක්ක යන කවුරු හරි ඉන්නවද? කවුරුත් නැහනේ. එහෙනම් මැරිච්ච මිනිස්සු තියාගන්න හොඳ නැහැ. අපි ඕන් වල දානවා කියලා වල දාන්න. දැන් ඕක කරනව වෙනුවට සමහරව අඬනවා මේ අනිත් අය හිතක් හිතයි. මොන බොරුවක්ද පින්වත්නි. අර මතකයිද? බෝසතාණන් වහන්සේ අර පුතයි තාත්තයි කුඹුරට ගිහිල්ලා පුතාට සර්පෙක් දෂ්ට කරා. නේ? සර්පෙක් දෂ්ට කරාට පස්සේ අඩුම කුඹුරු කොටන එකවත් නැවැත්තුවේ නෑ. ඔය පින්තුල්ලගේ පුතාට සර්පෙක් දෂ්ට කරා න ะ කම්පැනි වහලා අරක්කද මේකද ඔක්කොම ඉවරයිනේ. කුඹුරු කොටන එක නැවැත්තුවක්වත් නෑ. ඔහොම ඇදගෙන ගිහිල්ලා ගහක් යටින් තිබ්බ වැඩ කරා. ගෙදරට පණිවිඩයක් කව එක කෑම එකක් විතරක් ගේන්න. එනකොට සුදු ඇඳගෙන එන්න. ඔන්න දැන් ආව වැඩකාරී අම්මා ඔක්කොලම ආවා. ඔන්න දැන් දවල් කෑම කාලා හිමින් සැරේ මිනිහ පුච්චනවා හරි. ශක්ත දේවේන්ද්‍රයට මේක පුදුමයි. මේ මොකද දෙයියනේ මේ? ගිහිල්ලා බැලුවා. මේ මොකෝ බල්ලෙක්වත් පුච්චනවද? නෑ මේ අපේ පුතා. ඉතින් අඬන්නේ නැත්තේ. උත්තර ටික බලන්න හරි. තාත්තා මම මේ මතක විදියට කියන්නේ. තාත්තා කියනවා සර්පෙක් හැවෑරලා ගියාට පස්සේ අපි හැවට අඬලා වැඩක් තියනවාද? ඒ වගේ මේ මගේ පුතා මේ මනුස්ස හැව කියන කරලා සංසාර ජීවිතය ගියා. මේ හැවට අඬලා වැඩක් නෑ. අපි ඇඬුවයි කියලා මේ පුච්චන එක්කෙනාට දැනෙනවද මේ මේගොල්ලෝ අඬනවා කියලා? එයාට පණේනවද? නේ? ඒ නිසා අපි මොකටද ශෝක කරන්නේ? මම ශෝක කරොත් මම ඇඬුවොත් මම කැත වෙනවා. මම කෘෂ වෙනවා. මගේ වැඩ පාඩු වෙනවා. ඒ නිසා මම මගේ වැඩ පාඩු කරගන්නේ නේ යතින්ද කීලෝ පටවින්සිතෝසියා චතුබ්බේ වාතේ විසම්පක. අම්මගෙන් අහනවා.
මේ කවුරු හරි පොඩි එකෙක් හඳ ඉල්ලලා අඬුවොත් ඒ පොඩි එක්කෙනා මෝඩියෙක්ද නැද්ද? කියන්නේ මෝඩියෙක්ම නෙමෙයි නොතේරුම් කමට නේ. මේ මැරිච්ච කෙනෙක්ට ආපහු අඬනවා කියලා කියන්නේ හඳ ඉල්ලලා අඬන පොඩි දරුවෙක් වගේ කියලා කියනවා. වැඩක් නැති දෙයකට අඬන්නේ නොතේරෙන කමට අඬන්නේ. වැඩකාරියකින් අහනවා හරිද බලන්න ඒ කාලේ හිටියේ වැඩකාරියට කොච්චර නුවණක් තිබ්බද කියලා. එයා උපමාව කියන්නේ Tamanට ගෝචර තැනි. මේ කලයක් කැඩුනාම කැඩිච්ච කලයට අඬලා වැඩක් අඬන වෙලාවේ තව කලයක් ඕනනම් හදාගන්නත් තිබ්බා. ඒ නිසා මේ මැරිච්ච මිනිස්සුන්ට අඬලා වැඩක් නැහැ කිව්වා. බලන්නකෝ ඒ කාලේ මිනිස්සුන්ට තිබ්බ මේ ප්‍රඥාව. දැන් අපේ මිනිස්සුන්ට ධර්මාබෝධිය තියා රූපය ආදීන වේ තියා මරණයේදීවත් සිහිය උපදවා ගන්නෙ නැහැ නේ. ඕකනේ ඇත්ත. ඒ නිසා මගේ පින්වත්නි මේ ධර්මය කියන එක අතහැරලා ජීවත් වෙන්න යන්න එපා. මොකද මේ ධර්මය කියන එක අතහැරලා දාලා ජීවත් වුණොත් දැන් ඔබට තේරෙනවද? ඔබ නිකන් සාමාන්‍ය මිනිස්සෙක් විතරයි මේ ධර්මය කියන එක ඔබේ ජීවිතේට එකතු වෙලා නැහැ කියලා. ඒ කියන්නේ ධර්මකාරණා දන්නවා. ඒකත් සංඥාස්කන්ධය. ප්‍රායෝගිකව ධර්මය කියන මේ අපි හිතමු මේක සර්කිට් එකක් කියලා. මේක ඔය පින්තුලගේ ඇඟේ බද්ධ වෙන්න ඕනේ. ඔබට මේ සර්කිට් එක ගැන කොච්චර දැනුමක් තිබ්බත් වැඩක් නැහැ. මේක ඔබට බද්ධ වෙන්න ඕනේ. ඔබට රූපේ ආස්වාදයක් තියෙනවා. රූපේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ආදීනවෙම මහත්ද නැද්ද? ආදීනවේ තමයි සංකත දුක, සකස් කිරීම. විපරිණාම දුක, වෙනස් වීම. සංతాප දුක, දැවීම, තැවීම. පීලන දුක, මේ වගේ පෙළීම. ඒ නිසා පින්වත්නි, රූපං භික්කවේ නතුම්හාකං. රූපේ නුඹලාගේ නෙමෙයි. තම් පජහත. ඒක අත්තාරින්. තංවෝ පහීනං හිතාය සුඛාය භවිස්සති. ඒක අතහැරීම ඔබට සැප පිණිස පවතින. බලන්නකෝ පින්වත්නි මේ රූපයට කියලා මාර ධම්මෝති බන්තේ වුච්චති. කතමානුකෝ බන්තේ මාර ධම්ම. මාර ධර්මී කියලා කියනවා ස්වාමීනි. මොකද්ද මාර ධර්මය? රාද රූපයට තමයි මාර ධර්මී කියන්නේ. වේදනාවට තමයි මාර ධර්මී කියන්නේ. හරිම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඔය පින්වතුන්ලට දැන් තේරෙන්න ඕනේ මම මේ එකයි. දැන් රූපය ගැන තේරෙනවනේ. රූපේ ස්වභාවය ඕකයි. එතකොට මගේ ඇස් ඉස්සරහට කවුරු හරි කෙනෙක් හරි අපි හිතමුකෝ මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනාව ගෙනල්ලා මගේ ඇස් ඉස්සරහින් තියනවා. මොකද කරන්න ඕනේ? හැරි බලලා ගෙදරෙක්කන් ඉන්න තියනවා නම් හොඳයි, බැඳ ගන්න තියනවා නම් හොඳයි. දැන් මොකද හිතෙන්නේ? දැන් මොකක්ද මතක් වෙන්නේ දැන්? දැන් ওই පිංගුතුලාට මොකද්ද මතක් වෙන්නේ? දැන් හිතනවා නේද දිත්තම අප්පා එක එතනින් එහාට ඒ පස්සේ එල්ලලා ගිල්ල වැඩක්? ඇයි එයා ලස්සන නැති නිසාද? නෑ එයා ලස්සනයි. පැහැදිලි? එයා සුන්දරේ නැති නිසාද? නෑ ඒ ගෙවල් දොරවල් යාන වාහන සුන්දරයි ලස්සනයි. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ ලස්සන හෝ කැත හෝ ගුණධර්ම නැති එක නෙමෙයි. රූපේ ආදීනව වැඩිකම. ඒ නිසා මේ ආදීනවයට වෙන්න මහන්සි අපරාධ කියලා අර ස්වල්ප ආස්වාදය අපි මොකද කරන්නේ? මනසින් අතහැරලා දානවා. ආස්වාදයේ අතහරිනකොට ආදීනවේ දැකලා ඔබ පිහිටන්නේ කොහිද? නිස්සරණේ. චන්ද රාග විනයෝ චන්ද රාග පහීනං කියලා කිව්වේ ඒකනේ. ඒවා දුරු කරලා දාපු තැන ඔබේ හිත පිංගන්නේ නිස්සරණ. මේ තමයි නිවන. කෙනෙක්ට මේ ස්කන්ධ පද වේදනාව කවුරු හරි කෙනෙක් මෙහෙම අත ගන්නවා. ඊට පස්සේ අපි මේ වේදනාවට මුලා වෙලා අපි අත ගාපු තැන අපිත් අත ගාගෙන බලනවා. මෙහෙම අත ගාවා කියලා කියනවා. හරිද? මේ කොච්චර මුලාවක්ද කියනවා නම් මේ සත්වයා පින්වත්නි හරිම අශෝභන ලෙස ස්කන්ධ පස්සේ දුවනවා තේරුමක් නැතුව. වේදනාවත් එහෙමයි. කනට ශබ්දයක් ඇහුණාමත් එහෙමයි පින්වත්නි. ඒ ඇහෙන ශබ්දය ඔස්සේ අපි දුවලා වැඩක් නෑ. ඇයි? මේ අනිත්‍ය වෙලා යන රූප ධර්මතා, අනිත්‍ය වෙලා යන නාම රූප ධර්මතා, අනිත්‍ය වෙලා යන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටක වලින් හැදිච්ච රූප කලාප ඝට්ටණීය වීමෙන් ඇහෙන ශබ්ද ඔස්සේ දිවීමෙන් කුමන ඵලයක්ද? දැන් ඔන්න මම ඔයගලන්ට බයිනවා. මෙන්න මෙහෙම. මොකද්ද කියන්නේ? අපි හිතමුකෝ මෙන්න මේ වචනය. බයින්න හිතෙන්නේ නැහැ මූණ බලාගෙන. මං කියනවා මෙන්න මෙහෙම. අම්මා. දැන් මේ වචනේ ඔබට ඇහුණානේ. දැන් ඒක ඉවරයිද නැද්ද? දැන් ඔය පිංගුතුලට කවද මතක් වුනේ? කාගේ අම්මවද?
දැන් බලන්නකො මට මගේ එක වචනෙට පුළුවන් වුණානේ ওই පින්වතුන්ලගේ හිතවලට එක එක ඒවා ඇතුළත් කරන්න. ඇයි මම මේ කියපු වචනේ ඔස්සේ ගියාද නැද්ද? මේකට කියනවා සුතේ සුතමත්තම් භවිස්සති. ඔය පින්වතුන්ලා මෙතනින් මේක නවත්ත ගන්න ඕනේ. මේ ඔස්සේ කල්පනාව එනකොට පුරුදු කරන්න ඕනේ නෑ. මම මේ කල්පනා කරන එක නිකන් ප්‍රපංච කොට නැගීමක්. මට මේ අර සාමින්හන්සේ කියපු සමහරකට මං කිව්වේ මගේ අම්මා ගැන. මම මේ අපේ අම්මා ගැන කිව්වා. ඔය පිටුලා අම්මා ගැන හිතලා. මම මේ ප්‍රපංච කොට නගා ගැනීම වැඩක් නෑ. මට ඕන නම් මම මගේ අම්මා ගැන හිතනවා. ඒක වෙනම කතාවක්. හැබැයි මම කියපු වචන ඔස්සේ දුවන්න බෑ. මට පුළුවන් ඔබ ඕනේ තැනකට එක්කයි යන්න. මේ බල. කොහොමද? ටිකක් නෙල්ලි ටිකක් අමු පොල් කට්ටකට දාලා මිරිස් කුඩු ටිකක් දාලා ලුණු කුඩු ටිකක් දාලා ගම්බිරිස් කුඩු ටිකකුත් දාලා හොඳ මෙහෙම කෝට් එකෙන් ටිකක් අර නෙල්ලි තැලෙනකන් තලලා මෙහෙම තලලා මොකද වුනේ බලන්න නේ කටට කෙලවුණාද නැද්ද මේක කන්න ලෑස්ති කියන්නේ මට පුළුවන් මගේ මේ වචන ටිකකින් ඔබේ ඇඟ ඇතුලේ තියෙන කේටය පවා ක්‍රියාත්මක කරලා උඩට ගන්න සමහරක් විට මේක තව ටිකක් කියනවනේ මට පුළුවන් එක සින්දු කෑල්ලක් මං කිව්වොත් ඔය පිංගුතුලා නටනවා ඔය පිංගුතුලාගේ ඔය කය හොල්ලන්න පුළුවන් මේ වචන වලට ඒකනේ අර සංගීත බලන්න යනවා කියලා කරන්නේ අරයා මෙහෙම කට පොඩ්ඩක් හොල්ලනකොට පොඩි මයික් එකක් තියාගෙන ඔය පිංගුතුලා ගිරි යටින් කෑ ගහලා උගුර බැරන්ඩි කරගෙන තේරුමක් නෑ මේ බාහිරින් ඇහෙන ශබ්ද වලට ක්‍රියාත්මක වෙන එක නවත්තන්න සුතේ සුතමත්තම් භවිස තේරුම් ගන්න අපි මේ රූකඩේ වගේ අර නූල අදිනකොට ඔය පිංගුතුලා මොකක් වෙනවද නටනවා දැනීම් මාත්‍රයෙන් ඉවරයි ඒ ඔස්සේ ඔබට කවුරු හරි අත ගෑවොත් අනේ ෂෝක්ය දැන් මේ අත ගානක දැනෙනවනේ ඒක නවත්තන්න බෑ ඊට පස්සේ අනේ ඒක ෂෝක්ය මට තව එකක් ඒ වගේ තිබ්බනම් හොඳයි ඒ අත ගාපු කෙනාව හැමදාම තියාගන්න ගෙදර එක්කන් යන්න ඕනේ කියලා අර ප්‍රපංච ගොඩනගාගෙන ස්කන්ධ ගොඩනගාගෙන ස්කන්ධ ඔස්සේ මානසිකාරයේ අනිත් පැත්තට අයෝනිසෝ මානසිකාරයක් ගොඩනගාගෙන යන එක නවත්තන්න ඒකයි කිව්වේ සුභ ආරම්මණයත් අයෝනිසෝ මනසිකාරයත් ප්‍රත්‍ය වෙලා තමයි රාගය කියන එක ඇති වෙන්නේ. බලන්න ආරම්මණීය සුභයි. හැබැයි වැඩිපුර ප්‍රශ්නේ තියෙන කා තුලද මේකේ? තමන් තුල තියෙන අයෝනිසෝ මනසිකාරය. කෙනෙක්ට යෝනිසෝ මනසිකාරය තිබ්බොත් මේක අසුචි ගොඩක්. පෝෂණය කළා වැඩක් නෑ. කොච්චර ජරාවක්ද මේ ශරීරේ. නේද? කෙල ටිකක් ගත්තත් කන ගන්න නාසය ගන්න මේ කිසිම තැනකින් යහපත් දේවල් පිට වෙන්නේ නැති මේ ජීවිතේ මේ සුභ ආරම්මණය ඔස්සේ මොකටද රාගයෙන් මනසිකාරය කරන්නේ අනිත් පැත්තට හරියට මනසිකාරය කරොත් කිසිම දෙයක් පස්සේ පන්නන්න නැති ජීවිතයක් ඔබට ලැබෙනවද නැද්ද කියන්නකෝ ලැබෙනවමද නැද්ද ලැබෙනවමයි අන්න ඔකට කියනවා රූපයේ ආස්වාදය සමුදයත් අත්ංගමයත් හට ගැනීමත් නැතිවීමත් කල්පනා කරලා ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් කෙනෙක් බලනවා නම් එයාට පුළුවන් මේ සංසාර ජීවිතෙන් අර දිත්තේ දිත්තමන්තම් භවිෂ්‍යති කියන තැනින් මේක නවත්ත ගන්න. හැබැයි අවාසනාවකට බොහෝ අය දැන් ඔබට තේරෙනව නේද? ඔබ මේ ධර්මයේ කියලා හිතාගෙන ඉන්නේ කොහෙවත් ඇත්තටම ධර්මයේ කියන එක සහ ඒකේ පදනම වෙන කොහෙවත් කියලා. දැන් මම මේ ටික කියනකොටවත් ඔබට මේක ඇත්ත තමයි හාමුදුරනේ අදීන රූප පස්සෙන් පන්නන එක නවත්තනවා. එහෙමද හිතුනේ? ස්වාමීන් වහන්සේ කියන එකේ ඇත්තකුත් තියෙනවා ඒ වුණාට ඉතින් පුතත් ඉන්නවනේ. ගෙවල් දොරවල් ඒවට මොකද කරන්නේ? සාමුද්‍රෝ නම් කියයි. ඔන්න ඔය ඇයි ගැලවෙන්නේ නැත්තේ? ඇයි අර කූරේ වදිනවා කට. අර ඇමේ තියෙන කූරේ වදිනවා කට. දැන් ගන්න බෑ. ඇයි චුට්ටක් රිදෙනවා මේක මෙතන සෙන්සිටිව්ත් වැඩිනේ ටිකක්. වදිනවා ආදරය බැඳීම් දරුසෙනෙහස කසාදය අරක මේක ලෝයස් ලගා වස්සම් කරලා ගෙනල්ලා තියෙන යවන්නත් බෑ ප්‍රශ්නේ ගොඩයි මම මේ කියන්නේ පින්වත්නි ඔබට තේරෙනවනේ විවාහ ජීවිතය අතාරින්න කියලාද නෑ
මේ කියන්නේ ওই මානසිකව ගොඩනගාගෙන ඉන්න ගොඩනැගීම අතහැරලා දාන්න. එතකොට බැඳීමක් වුණත් නකුල මාතා නකුල පිතා වගේ ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අනාගාමී භාවයටපත් වුණත් කාමරාග පටික ප්‍රහීන වුණත් gedara ඉන්න පුළුවන්. හැබැයි දෙන්නගේම ප්‍රහීන වෙන්න. එක්කෙනෙක්ගේ ප්‍රහීන වුණොත් ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් නකුල මාතයි නකුල පිටයි මේ කියන්නේ එක උතුමෙක් අනාගාමී වෙලා හිටියානේ. අඩුම දෙන්නගේවත් ප්‍රහීන වුණොත් gedara ඉන්න පුළුවන්. නැත්තම් එක්කෙනෙක් ප්‍රත්‍යක්ෂන භාවයෙන් ඉඳලා එක්කෙනෙක් විතර අනාගාමී වුණොත් ඒ gedara ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒ නිසා අපි මොකක් කරන්න හොඳ නැද්ද? එක්කෙනෙක් විතරක් අනාගාමී වෙන්න හොඳ නෑ නෙමෙයි කියන්නේ එක්කෙනෙක් හරි අනාගාමී වෙන්න. gedara ප්‍රශ්නාවට අපිට මොකෝ? විතර gedara ප්‍රශ්නේද ලොකු සංසාර ප්‍රශ්නේද? පින්වත්නි මේක මේ වෙලාවේ තේරුම් අරගෙන මේ ප්‍රතිපදාවට අනුගත නොවුනොත් ඔබ කවදා ආයි කොහේ මේක අහලා යන්නද මගේ පින්වත්? ඔබට මේ මනුස්ස ජීවිතේ මේක බුද්ධෝත්පාද කාලයක් සිහි එලවා ගන්න. කාට හරි කියලා අල්ලලා මෙහෙම කරලා හොරව ගන්න නැත්තම්. ටිකක් ඔය අක්‍රිය වෙලා තියෙන මොලේ ක්‍රියාත්මක වෙන්න. සිහි එලවා ගන්න. පිස්සු හැදිලා වගේ මිනිස්සු පස්සේ රේස් පස්සේ ක්ලාස් පස්සේ ඉස්කෝලේ පස්සේ ජොබ් පස්සේ ජීවිත පස්සේ දුවන එක නෙමෙයි මේක කරන්න ඕනේ. සිහි එලවා ගන්න. මේ ප්‍රතිපත්ති පූර්ණණය කරගන්න. මා පමාදෙත්ත ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව සම්පාදනය කරගන්න. සබ්බේ සංඛාර අනිච්ච සියලු සංස්කාරය අනිත්‍යයි. කිසිදු සංස්කාරයක් පවතින්නේ නැහැ. අනිච්චාවත සංඛාරා සංස්කාර ඒකාන්තයෙන්ම අනිත්‍යයි. අජ්ජේව කිච්ඡං ආතප්පං අදාදම මේක කරන්න. කෝ ජඤ්ඤා මරණං සුවේ කවුද දන්නේ හිට මැරෙයිද කියලා. මායයත් එක්ක අල්ලස් දීම් නෑ. සිහිලවා ගන්න. සිහිලවාගෙන මේක අතහැරලා දාන්න. මේ කෙටි කාලීන ජීවිතේ පුංචි සැපක් වින්දා වගේ නෙමෙයි සැපකුත් නෑ ආදීන වේම වැඩි පුංචි සැපක් වින්දා වගේ නෙමෙයි මගේ රත්තරන් පින්වත්නි. මේ අවස්ථාව අතහැරුණොත් ඔබට සංසාරේ කෑ ගහලා අඬන්න වෙන්නේ. ආයිත් ඊතර වෙන්න ඕනි උනත්. කෝ බුදු කෙනෙක්. කවුද ඔබව ඊතර කරවන්නේ? කවුද ඔබට මේ පාර කියලා දෙන්නේ? එදාටත් ආස්වාදයේ මුලා වෙලා මේ ලෝකේ රැවටිලා මේ පිස්සු හැදුණු ලෝකේ දුවනවා මිසක. ඒ අතරතුර අවීචියට තිරසන් ලෝකෙට ගිහිල්ලා ඒ වගේ දුක් විඳින්න එනවා මිසක. කවුද මේ පණිවිඩය තේරුම් ගන්නේ? පැහැදිලිද මම කියන්නේ? ඒ නිසා මේක මනුස්ස ජීවිතයක්. වටිනකම තමයි බුද්ධෝත්පාද කාලයක් ලැබිලා සද්ධර්ම ශ්‍රවණිය ලැබිලා ලංකාව වගේ තේරවාදී සංඝයාගෙන් පිරිච්ච ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩි ඉන්න ධාතු මන්දිරයක උපදිනා වගේ පින්වත්නි ලංකාවේ ඉපදුනා කියන එක. සංඝයා වහන්සේලා පරම්පරාවක් පවතින සංඝයා වහන්සේලාගේ කුස ඉපදුනා වගේ හරියට ලක්දිව ඉපදුනා කියන එක. තාමත් බෞද්ධකම කියනකට බණ කියනකට ධර්මය කියනකට ප්‍රඥාවන්ත මිනිසුන්ගේ අවධානය යොමු වෙලා තියෙන නිසා ඔබටත් අදත් මෙහෙමනේ බණ ටිකක් හරි අහන්න අවස්ථාව ලැබුණා. මේ වෙලාවේ මේකෙන් එතර වුණේ නැත්තම් මන් දන්නේ ඔබ නවතින්න වෙන තැන මට හිතා ගන්නවද? බොහොම අමාරුවෙන් පින් කරලා ලබාගත්තු ජීවිතේ තටුත් ලැබිලා හොටත් ලැබිලා තියෙන වෙලාවේ ඔය කියන පෘථග්ජන භූමියේ ඉඳලා නිර්වාණීය කියන ගහට පියාඹගෙන ගිහිල්ලා නිර්වාණීය කියන ඵලය වළඳනවා මිසා ලැබිච්ච තටුත් ලැබිච්ච හොටත් ගල්වල ගාගෙන ජීවිතේ විනාශ කරගන්න එපා. ඉතින් ඒ බවත් මතක තියාගන්න. එතකොට ගිහි ජීවිතේ ජීවත් වෙනකොට මම මේ කියන ප්‍රතිපදාවත් ගිහි ජීවිතයත් දෙකක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද? පුළුවන්. කාලය වෙන් කරගන්න. උදේට පැයක් විතර වෙන් කරගන්න නැගිටලා පැය භාගයක් පැයක්. මම මේ කියපු ටික කල්පනා කරන්න. රැයට නිදා ගන්න කලින් පොඩ්ඩක් ඇඳට වෙලා නිදා ගන්න කොට්ටිය උඩටම ඉඳගෙන හරි කමක් නැහැ. මම මේ කියපු ජීවිතය ඇත්ත ගැන කල්පනා කරන්න. සතියක් දෙකක් මාසයක් කල්පනා කරනකොට මානසිකාරي උඩු යටි කරු වෙනවා පින්ගන්නේ. හරිද? මේක මාර පුදුමයි. ප්‍රායෝගිකයි, එහිපස්සිකයි. ඇවිල්ලම බලන්නකෝ. සතියක් දෙකක් මානසිකාරය කරනකොට ඔබට මේ ලෝකයේ දැනෙන්න ගන්න විදිය වෙනදර පස්සෙන් දූපු දිවිල්ල නවතිනවා.
ටික දැනෙන්න ගන්නවා දෙයි හාමුදුරනේ අර හාමුදුරුවෝ කියපු කතාව ඇත්තනේ. ඊට පස්සේ දුවල වැඩක් නැහැ. ඔන්න ඊට පස්සේ ඔබ පටන් ගන්නවා ටික බණ කියන්න කාට හරි. මේ දන්නවද මේව බණක් ඇහුවා. මේ මෙහෙම එකක් තියෙනවනේ මේවා මැරෙනවනේ පුතේ අපි. ඒ නිසා ඕවා පස්සේ ඕනවට වඩා දුවන්න නැතුව මේ එතකොට ඔන්න ළඟපාත ඉන්න අය කියන්න පුළුවන් දැන් නම් අම්මට ටිකක් පිස්සු හැදීගෙන එනවා වගේ අපිට එහෙම දැනෙනවා. වහාම ඔය ස්වාමීන් වහන්සේ ඇසුරු කරන එකත් නවත්තන්න කියලා. එතකොට නෑ පුතේ මේ පිස්සුවක් නෙමෙයි මේක තමයි ඇත්ත. මේ බලන්නකො කියලා ඔබ පෙන්නන්නේ. ඊට පස්සේ ඔබේ ජීවන රටාව වෙනස් වෙනවා. ඔබ අඳින්න පළඳ දෙන විදිය අල්පේච්ච වෙනවා. ඔබ කෑම බීම පස්සේ පන්නන එක නවත්තනවා. බොරු සෝබන පස්සේ පන්නන එක නවත්තනවා. ඇත්තටම කියනවා නම් මේ රේස් එකෙන් නවතින්න. දැන් ওই පිඟුතුල 4ට නෙමෙයි 5ට 6ට විතර දාගෙනනේ පදින්නේ. ඒක එකපාරටම නියුට්‍රල් කරගන්න බෑ. එහෙම බෑ. මේක දැන් ටික තමයි අපිට අඩු කරගන්න වෙන්නේ. මේ ටික 6න් 5ට 5න් 4ට 4න් 3ට 3න් 2ට 2න් 1ට ගහන නියුට්‍රල් වුණාට පස්සේ චුට්ට දුරක් ගිහිල්ලා නවතිනවා. එතකොට හිමින් සැරේ අයිනකට කරලා නවත්ත ගත්තාම පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්. ලෝකයා කරන විචූරණ බල ඒ විචූරණ වල සංවේගය උපදවාගෙන තවත් බොහෝ පිරිසකට මේ ධර්මයේ දායාද කරන්න හිතාගෙන හරි ඔබට මේ ජීවිතේ විවේකයක් නැවතීමක් සැනසීමක් ගන්න පුළුවන් අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම මේ රැස් කරගන්නට යෙදුණු ධර්මඥානිය ඔබට ප්‍රාර්ථනීය බෝධියකින් මේ සංසාර දුක් ජීවිතය මේ සංසාර දුක සහිත ජීවිතය නවත්වා ගන්නට මේ නැවත නැති වෙලා යන ස්කන්ධ කෙරෙහි තියෙන තණ්හාව දුරු කර ගන්නට අවශ්‍ය කරන ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් වැඩේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවීමට මේ කුසල් හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ උතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරපු පින්වතුන් සිහිපත් කරලා තියෙනවා. හොංකොං දේශීය පදිංචි තිලින තලගල මහත්මිය, අචිරා තලගල මහත්මිය, යුවීන් චේතික තලගල පුතණුවන් අරමුණු සහ පින් අනුමෝදනා විදිහට සිහිපත් කරලා තියෙනවා. දෙපාර්ශ්වයේම මව්පියන්ට නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන්න. ජේසන් චූටි පුතුට නිදුක් නිරෝගී චිර ජීවනයේ සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරගන්න. යුවීන් පුතුට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගන්න. දේශකයන්න් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට මේ ධර්මදේශනාවට සවන් දුන් සැමට උතුම් නිර්වාණ අවබෝධය වීම පිණිස මේ කුසල් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ප්‍රාර්ථනා කරමු නමින් මේ පරලෝකීය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගනිත්වා. සාංශාරික ජීවිතය සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයකම උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ධර්මදේශනාව සංවිධානය කළ පින්වතුන්ගේ ප්‍රාර්ථනා පරිදි ඒ පින්වතුන්ලගේ මව්පියන්ට දරුවන්ට වගේම මේ ධර්ම දේශනාවට සවන් දෙන ඔබ හැම දිනෙකටම ගෞරවනීය මහා සංඝරත්නයට ප්‍රඥා රූපවාහිනී නාලිකාවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ සියලුම කාර්ය මණ්ඩලයට ලක්වැසි ලෝවැසි හැම දිනෙකටම මේ උතුම් කුසල කර්මයේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවීම පිණිස පවතින සුඛ පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව් වන සෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා. දෙව්ලොව සෙනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං
गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि। रागक्षयो निब्बानं